ඇත්තටම අපේ රටේ නැවතත් කොවිඩ් හිස ඔසවලද? අලුතෙන් කොවිඩ් රැලි සහ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය කරනවා. පැනලා ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් නැහැ කියලා. ඔමික්‍රෝන් වල අද ඇති වෙලා තියෙන්නේ මේ උපප්‍රභේද. ඔබ හොඳටම දන්නවා අපිට කාලයක් යනකොට ගොඩක් දේවල් අමතක වෙනවනේ. තව කොච්චර කාලයක්ද බේරලා ඉන්නේ කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. මොන ප්‍රභේදය ආවත් කොවිඩ් වලින් බේරෙන්න කරන්න තියෙන එකම දේවල් ටිකක්. සෞඛ්‍ය යහපුරුදු දැන් අමතක වෙලා තියෙනවා. අයිබෝන් ඔබෙක් වනේ ටොක් 24 සජීවී වැඩසටහන සමගින් අපේ රටේ ජනතාවට දැන් නැවතත් අලුත් ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තිබෙනවා. කොවිඩ් වසංගතයෙන් අපේ රටේ ජනතාව අවුරුදු ගණනාවක් පීඩා වින්දා. කොවිඩ් වසංගතය නිසා මේ කොවිඩ් වසංගතය රැලි කිහිපයකට අපේ රටට පැමිණීම නිසා අපේ රටේ දේශපාලනික තත්ත්වය අඩාල වුණා, ආර්ථික තත්ත්වය අඩාල වුණා, සමාජීය සංස්කෘතික මේ සියලු අංශවලට කොවිඩ් වසංගතය පහුගිය කාලේ දරුණු බලපෑමක් එල්ල කළා. රැලි වලින් එතර වෙලා සෞඛ්‍ය පුරුදු පිළිපැදලා අපි යම්කිසි අඩියකට යම්කිසි ස්ථාවරයකට පහුගිය කාල සීමාවෙදී ළඟා වුණා. නමුත් දැන් නැවතත් කොවිඩ් වසංගතය අපේ රටට අපේ සමාජයට බලපෑම් කරන්නට පටන් අරගෙන තිබෙනවා. දත්තත් එක්ක පොඩි හැඳින්වීමක් කරොත් ප්‍රථමයෙන්ම ජූලි මාසයේ අවසන් සතියේදී පමණක් කොවිඩ් මරණ 119ක් වාර්තා වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වාර්තාවලට අනුකූලව ජූලි 24 සිට ජූලි මාසයේ අවසන් වනදා දක්වා මිලියන 6කට ලෝකයෙන් ගත්තාම මිලියන 6කට අධික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වෙනවා. එතකොට කොවිඩ් ආශ්‍රිතයින් සංඛ්‍යාව ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙලා නැවතත් ආසාදිතයින් සංඛ්‍යාව අඩු වෙලා ආසාදිතයින් බිඳුව වෙච්ච දවසක් තිබ්බා. ඉන් අනතුරුව දැන් නැවතත් දෛනිකව සාමාන්‍යයෙන් ආසාදිතයින් 100 සීමාව ඉක්මවන තත්ත්වයට අපේ රට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අද අපි කතා කරන්නේ මේ කොවිඩ් වසංගතය පිළිබඳව, කොවිඩ් වෛරසය පිළිබඳව, මේකට සූදානම් වීම පිළිබඳව සහ ඇත්තටම අපේ රටට කොවිඩ් අර්බුදයක්, කොවිඩ් වසංගතයක් මතුවලා තියෙනවද කියන කාරණේ පිළිබඳව. මේ පිළිබඳව කතා කරන්නට ටොක් 24 වැඩසටහනේ අද විශේෂ ආරාධිත අසුන අපි වෙන් කරේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතාට. ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම්. අයබන ඔබතුමන්ට. අයබන් රවින්දු. මුලින්ම බොහොම ස්තුතියි අපි කාලීන වැඩසටහන් කතා කරන ටොක් 24 වැඩසටහනට. ජනතාවට දැන් කාලීන ප්‍රශ්නේ තමයි කොවිඩ් වසංගතය. සමහරු කියනවා මේ අරගලේ දිය කරන්නට කරන කතාවක් කියලා. නමුත් කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව එන්නට වැඩි වෙනවා. බොහොම ස්තුතියි මුලින්ම ඔබතුමාට අපිත් එක්ක සම්බන්ධ වුණාට. ස්තුතියි රවින්දු. මං හිතන්නේ මුලින්ම භායතනයටත් ස්තුතිවන්ත වෙනවා අපිට අද දවස ලබා දීම සම්බන්ධයෙන් මේ කාලීන මාතෘකා සම්බන්ධයෙන් කතා කරන්න. අපි වැඩසටහන පටන් ගත්තොත් වෛද්‍යතුමනි මගේ පළවෙනි ප්‍රශ්නය දෛනික ආසාදිතයින් සංඛ්‍යාව අපි දැක්කා පහුගිය කාලේ ආසාදිතයෝ බිඳුව වෙච්ච දවස් තිබ්බා. එහෙම දවස්වල ඉඳලා දැන් හැමදාම වගේ දෛනික ආසාදිතයින්ගේ සංඛ්‍යාව 100 ඉක්මවල වාර්තා වෙනවා. පූර්විකාවේදී කිව්වා වගේ ජූලි මාසයේ අවසන් සතියේදී කොවිඩ් මරණ 119ක් වාර්තා වෙනවා. ඇත්තටම අපේ රටේ නැවතත් කොවිඩ් හිස ඔසවලද? මං හිතන්නේ මේ කාරණය රවින්දු අපි මීට වඩා සමීපව සහ ගැඹුරින් කතා කළ යුතු දෙයක්. මොකද අර අපි කියමනක් විදිහට දන්නවනේ අස්සයා පැනලා ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් නැහැ කියලා. ඉතින් ඒ හින්දා මේ තියෙන වටපිටාව තුළ අපිට මේ මොකද්ද මතුවෙමින් තියෙන කාරණේ කියන එක සම්බන්ධයෙන් යම් තාක්ෂණික ඇගීමක් කළා ජනතාවට හරි දේ පෙන්වලා දීලා ඉදිරියට ගමන් කිරීම ඉදිරියේදී ඇති වෙන්න තියෙන බරපතල ව්‍යසනයක් වළක්වා ගැනීම සඳහා මේ මොහොතේ කළ යුතු දෙයක්. ඔබ අර පූර්විකාවේදී කියපු විදිහටම ඇත්තටම අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ පුරාම මේ වෙනකොට අලුතෙන් කොවිඩ් රැලි සහ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය කරනවා. එතකොට ලෝකෙ දියුණු රටවල් නොදියුණු රටවල් කියලා ભેදයක්කින් තොරව මහද්වීපවල ભેදයකින් තොරව හැම රටකින්ම වාගේ යම් මට්ටමකට සාපේක්ෂව දැන් මාසයකට කලින් තිබිච්ච ප්‍රමාණයට සාපේක්ෂව රෝගීන් ගාන වගේම මරණ ගාන වැඩි වීමෙන් තියෙනවා. එතකොට මේකට හේතුව විදිහට අපිට පේන්න තියෙන දේ තමයි විශේෂයෙන්ම මේ වෛරසයක් ගැන අපි මේ කතා කරන්නේ කොරෝනා වෛරසය. එතන වෛරස් රෝගවල තියෙන විශේෂම ලක්ෂණය තමයි ඒක සමාජයේ එහෙම නැත්නම් පරිසරය තුළ සංසරණය වෙනකොට එහෙම නැත්නම් ව්‍යාප්ත වෙන අතරතුරේදී විකෘති ඇති කර ගැනීමේ හැකියාව. ඒක වෛරස් රෝග වලට සාමාන්‍යයෙන් බොහෝ වෛරස් වලට තියෙන පොදු ලක්ෂණයක්. එතකොට ඒ හරහා තමයි දැන් කොවිඩ් වසංගතය තුලත් අපි උපාවදි කිහිපයක් දැක්කා. ඒ කියන්නේ මුලින්ම අපි චීනයේ වුහාන් වලින් ඒ වයිල්ඩ් වෛරස් එක එහෙම නැත්නම් ඒ ඔරිජිනල් වෛරස් එක අපි දැක්කේ වුහාන් වල. ඊට පස්සේ චීනය තුළ තමයි ඒක ප්‍රධාන වශයෙන්ම ව්‍යාප්ත වුණේ. ඊට අමතරව බාහිර සමාජයට ගියාට ඒ වයිල්ඩ් වෛරස් එක බාහිර සමාජය තුළ ඒ කියන්නේ චීනෙන් පිට රටවල් ව්‍යාප්තිය එතරම් ප්‍රබල විදිහට අපි දැක්කේ නැහැ. නමුත් ඊට පස්සේ අපි දැක්කා ඇතිවෙච්ච විකෘති සමග වෛරසයේ එංගලන්තයේ ඇතිවෙච්ච ඇල්ෆා ප්‍රභේදය කෙන්ට් ප්‍රාන්තයෙන් පටන් අරගෙන ඒ ඇල්ෆා ප්‍රභේදයේ උපාවදියක් අපි ගත කළා. ඒක ශීඝ්‍ර විදිහට ලෝකේ පුරා ව්‍යාප්ත වුණා. ඊට පස්සේ ඩෙල්ටා වෛරසය අපි දැක්ක. ඩෙල්ටා ප්‍රභේදය අපි ඉන්දියාව ඇතුළු මේ රටවල් ගණනාවක අපිටත් ලොකු බලපෑමක් වුණා අපේ දෙවෙනි රැල්ල සඳහා ඇති වුණා. ඊට පස්සේ තමයි ඔමික්‍රෝන්
ප්‍රභේදය ගැන අපි කතා කළේ. ඒතකොට ඔමික්‍රෝන් වල අද ඇති වෙලා තියෙන්නේ මේ උප ප්‍රභේද. ඒ කියන්නේ අපි කතා කරන මේ වෛරසයේම විකෘති හරහා යම් ප්‍රභේද බිහි වුණා. ඒ ප්‍රභේදවල උප ප්‍රභේද දැන් බිහි වෙමින් තියෙනවා. ඒ කියන්නේ අපි තුන්වෙනි රැල්ල වෙලාවේදී අපි දැක්ක ඔමික්‍රෝන් BA.1 කියන ප්‍රභේදය තමයි විද්‍යාත්මක නමින් කිව්වොත් ව්‍යාප්ත වුණේ. නමුත් අද දවසේ අපි කතා කරනවා BA.4 සහ 5 කියන එක. ඒකිනුත් විශේෂයෙන් BA.5 කියන ප්‍රභේදය තමයි ලෝකේ පුරා මෙච්චර බලපෑමක් ඇති කරමින් යන්නේ. ඒතකොට ඒ ප්‍රභේදයේ තියෙන විශේෂ ගති ලක්ෂණත් එක්ක අපිට අද දවසේ නැවත අපේ රට ඇතුළේ වගේම ජාත්‍යන්තරව මේ මාතෘකාව ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ හින්දා අපි විශේෂයෙන් මේ මොහොතේ මතක් කළ යුතු දේ තමයි අර කලින් තිබිච්ච ප්‍රභේද වලට සාපේක්ෂව මේ ඇති වෙලා තියෙන අලුත් ප්‍රභේදයේ තියෙන විශේෂ ලක්ෂණ තමයි මේ අලුත් තත්ත්වයන් සදා රෝගීන් ගාන වැඩි වෙන්න, සමහරට මරණ ගාන වැඩි වෙන්න මේ දෙකටම ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තියෙන මේ අලුත් ප්‍රභේදය. ඊට අමතරව ඔබ හොඳටම දන්නවා අපිට කාලයක් යනකොට ගොඩක් දේවල් අමතක වෙනවානේ. දැන් මේකේ කොවිඩ් වලින් බේරෙන්න දැන් මොන ප්‍රභේදය ආවත් කොවිඩ් වලින් බේරෙන්න කරන්න තියෙන එකම දේවල් ටිකක්. අපි දන්නවා මාස් එක දාන්න, අත් සෝදාන්න, මීටරේ දුර තියාගන්න කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයත් කිව්වා, රට ඇතුළෙත් කිව්වා, අපි හැමෝම කිව්වා, ජනතාව පොඩි ළමයි පවා දැනන් හිටියා. නමුත් ඔබ කිව් විදිහට සමහර දවසට අපිට පහුගිය කාලේ ලෙඩු බිඳුව නම් අපේ ප්‍රමුඛතාවයන් අපි වෙනස් වෙනවා නම් දැන් ඇත්තටම මේ කාලේ වෙනකොට මිනිස්සුන්ට අපිට දොස් කියන්න බෑ. මොකද ජනතාවට කොවිඩ් ගැන නෙමෙයි තමන්ගේ එදා වේල හොයාගන්න විදිහ, ඊළඟ වේල කන්නේ කොහොමද කියන එක, ආර්ථික අර්බුදය, දේශපාලනික සමාජ අර්බුදයක් දක්වා ඔඩු තියලා තියෙන තත්ත්වයට ඒවා ගැන තමයි ප්‍රධාන අවධානය යන්නේ. ඒතකොට ඒ අපි සෞඛ්‍ය යහපුරුදු දැන් අමතක වෙලා තියෙනවා. ඒතකොට අර ප්‍රභේදයත් එක්ක ඒ දෙකේ එකතුවක් කම්බිනේෂන් එකක් හරහා මතුවෙච්ච තත්ත්වයක් තමයි අපේ රට ඇතුළේ වගේම ලෝකයේ අනිත් රටවලට අඩු වැඩි වශයෙන් සිද්ධ වෙලා ඇත්තේ කියන එක තමයි අපිට උපකල්පනය කරන්න වෙන්නේ. ඒතර වෛද්‍යතුමාලා ඔබතුමා කිව්ව කාරණා ඇත්තටම මේක අර සුළුවෙන් තකන්නට පුළුවන් කාරණයක් නෙමෙයි, බොහොම ගැඹුරුව කතා කරන්නට ඕනි කාරණයක්. මොකද අපිට රෝගීන් බිඳුව වෙච්ච දවස් තිබ්බා. එහෙම දවස්වල ඉඳලා තමයි දැන් මරණ සංඛ්‍යාව එන්න වැඩි වෙන තත්ත්වයට අපිපත් වෙන්නේ. එතකොට අර ඔබතුමා සඳහන් කරපු මේ නව වෛරසය, මේ නව විකෘති, මේ ප්‍රභේදය අපි කලින් තිබ්බ ප්‍රභේදයත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් කොහොමද මේකේ තියෙන භයානකකම ඔබතුමා විස්තර කරලා දෙන්නේ? දැන් මේ ප්‍රභේද ගැන අපි කතා කරනකොට අපිට ප්‍රධාන කාරණා දෙකක් ගැන කතා කරන්න වෙනවා. එකක් ව්‍යාප්තිය. දෙවෙනි කාරණේ තමයි ඒ කියන්නේ කොච්චර ශීඝ්‍රයෙන් මේක ව්‍යාප්ත වෙනවද? ඒ කියන්නේ මට හැදුනොත් මගෙන් තව කී දෙනෙකුට බෝ වේද? මං හරහා තව සමාජෙ කොච්චර ව්‍යාප්ත වේද? ඒක වැදගත්ම කාරණයක්. ඊළඟ කාරණේ තමයි මේ වෛරසය කොච්චර දරුණු වෙලාද, ප්‍රබල වෙලාද? මේ නිසා කොච්චර සංකූලතා වෙන ප්‍රමාණ ප්‍රතිශත වැඩි වේද? මැරෙන ගාන වැඩි වේද? તો ওই දෙක තමයි අපිට එන්නේ. ඊට අමතරව තව කෙනෙකුට කියන්න පුළුවන් මේකේ රෝග ලක්ෂණ වෙනස් වෙලාද? ගොඩක් වෙලාවට රෝග ලක්ෂණ ඒවල ලොකු වෙනස්කම් වෙන්නේ නැහැ. ඒතර මේ මොහොතේ අපිට කතා කරන්න තියෙන දේ තමයි මේ වෛරසය ඇල්ෆා එකට ඩෙල්ටා ප්‍රභේදයට ඔමික්‍රෝන් අන්තිමට තිබිච්ච ප්‍රභේදයට සාපේක්ෂව ව්‍යාප්තිය වැඩිද? පැහැදිලිවම උත්තරය ඔව්. ඒ කියන්නේ දැනට තියෙන සාධක අනුව අපිට පේන තියෙන දේ තමයි. ඒ කියන්නේ අපි දැන් උදාහරණයක් විදිහට මම ගියොත් එහෙම මේක අපි මනින සාධකයක් තමයි මේ විද්‍යාත්මකව වසංගත රෝග විද්‍යාවේදී තියෙන එකක් තමයි R0 value කියලා එකක් තියෙනවා. මේක මාධ්‍යවල ගියා ඒ දවස්වල. දැන් කට්ටියට අමතක වෙලා වුණාට. R0 value කියලා කියන්නේ රවින්දු දැන් මට ලෙඩේ හැදුනොත් එහෙම මගෙන් තව කී දෙනෙකුට ද්විතීයක ආසාදිතය විදිහට හැදෙන්න පුළුවන්ද කියලා. ඒතර අර වයිල්ඩ් වෛරස් එකට නැත්තම් මුලින් තිබිච්ච ඇල්ෆා ප්‍රභේදයේ සම්බන්ධයෙන් අපි ගත්තාම එක්කෙනෙකුට ලෙඩේ හැදුනහම තව දෙන්නෙකුට නැත්තම් තුන් දෙනෙකුට තමයි ලෙඩේ බෝ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ද්විතීයක ආසාදිතය වෙන්න ඉඩ තිබුණේ. නමුත් අද දැන් මේ අලුත් වෛරසයේදී උපකල්පනය කරනවා විශේෂඥයන් විසින් සහ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු විද්‍යාඥයන් විසින් මේ අලුත් වෛරසය කියන්නේ එක්කෙනෙකුට හැදුනොත් තව 6 දෙනෙකුට 10 දෙනෙකුට අතර ප්‍රමාණයකට ව්‍යාප්ත වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ වෙන වචන වලින් කිව්වොත් අර මුල් ප්‍රභේදයේ තිබිච්ච මේ ප්‍රබල බව ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රබල බව 5 ගුණයකින් විතර මේකෙදි වැඩි වෙලා කිව්වට වරදක් නැහැ. එහෙම තමයි උපකල්පනය කරන්නේ. ඒ නිසා ඊටාම පැහැදිලිව අර ප්‍රභේද විශේෂයෙන් ඩෙල්ටා වලට සාපේක්ෂව මේ අලුතෙන් ඇති වෙලා තියෙන ප්‍රභේදයේ ව්‍යාප්තිය වැඩි. ඔමික්‍රෝන් අර BA.1 කියන ප්‍රභේදයට සාපේක්ෂව මේක ප්‍රබල බව වැඩිද කියන එක සම්බන්ධයෙන් යම් මතිමතාන්තර තියෙනවා, බෙදුණු මතයන් තියෙනවා. නමුත් පැහැදිලිවම කිය යුතු කාරණේ තමයි අර මුලින් තිබිච්ච වෛරසයට සාපේක්ෂව මේ ඇවිල්ලා තියෙන අලුත් වෛරසයේ ප්‍රභේදයේ උපප්‍රභේදයේ ව්‍යාප්තිය වැඩි. ඒ හින්දා තමයි රෝගීන් ගාන මේ විදිහට වැඩි වෙන්නේ. ඊළඟට දෙවෙනි කාරණේ තමයි මම කියන කාරණා දෙකක් තියෙනවා. ඒක දෙවෙනි කාරණේ තමයි මරණ සහ සංකූලතා. එතකොට ඒක සම්බන්ධයෙන් හරිම නිශ්චිතතාවයක් තාමත් ලෝක සෞඛ්‍ය සංවිධානයට කියන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකේ මරණ ගාන වැඩි වෙයිද, අනුපාත වැඩි වෙයිද? ඒ කියන්නේ 100 දෙනෙකුට හැදුනොත් අපිට 100ට එකක්ද දෙකක්ද තුනක්ද මැරුණේ කියන එක සම්බන්ධයෙන් මේ කතාව. එතකොට ඒ ප්‍රතිශතයන් වැඩි වෙයිද කියන එක සම්බන්ධයෙන් දැනට අපිට පූර්ව අනාවක කියන්න බැරි තත්ත්වයක ඉන්නේ. ඒක සම්බන්ධයෙන් හරි නිගමන නැහැ. නමුත් පැහැදිලිවම කිය යුතු එක කාරණයක් තියෙනවා රවින්දු. ඒ තමයි
ලෙඩ්ඩු ගාන වැඩිවීම නිසාම මරණ ගාන වැඩි වෙන්න පුළුවන්. නම්බර් එක වැඩි වෙන්න පුළුවන් මරණ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ඔබ හිතලා බලන්න අපිට මැයි මාසේ අපේ රට ඇතුලේ වාර්තා වුණේ ලෙඩ්ඩු 100 නම් ජුනි මාසේ 500 නම් ඒක ජූලි වල 10000ක් වුණොත් එහෙම ඔබට පැහැදිලි වෙනවා ඒ නම්බර් එක වැඩි වීම හරහා මරණ ගාන වැඩි වෙනවා. මරණ අනුපාතය සමහරට වැඩි වෙලා නැහැ. නමුත් මැරෙන ගාන වැඩි වෙලා. ඒතකොට ඒ නිසා අවසානයේදී මේ සියලු මේ ජීවිතේ මේ අහිමි වෙන්නේ. ඒතකොට අපේ ගම්වල අපි දැක්කා දෙවෙනි තුන්වෙනි විශේෂයෙන් මේ අවස්ථාවවලදී මරණ විශාල ප්‍රමාණයක් අපිට වාර්තා වුණා. ඒ කියන්නේ අපි දන්න කියන හැම ගමකම මරණයක් වාර්තා වෙන තැනට ගියා. ඒතකොට ඒ නිසා මේ මොහොතේත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ ව්‍යාප්තිය ඊටාම ශීඝ්‍රයි, ඒක පැහැදිලි. නමුත් මරණ අනුපාතය වැඩි වෙන්නේ නැති වුණාට මේ යන අපි ට්‍රෙන්ඩ් එක ගත්තොත් එහෙම දැන් මේ දවස්වලත් ඔබ බැලුවොත් එහෙම දත්ත ඉදිරිපත් කළානේ. දැන් අපිට පේන්න තියෙන දේ තමයි අර ලෙඩ්ඩු ගානට අනුපාතික නොවන විදිහට මරණ ගාන වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් අපිට ලෙඩ්ඩු 150ක් වාර්තා වෙනකොට සාමාන්‍ය මරණ අනුපාතය 101ක් නම් අපිට එක ලෙඩෙක් නැත්තම් දෙන්නේ මැරෙන්න ඕනේ. දැන් ඊයේ දවසේ මරණ 7ක්. එතකොට මේක අනුපාතික නෑ. ඒ කියන්නේ අපිට පැහැදිලි කරන්න බැරි විදිහට. ඒකට ප්‍රධාන හේතුව තමයි අපිට ඇත්ත ලෙඩ්ඩු ගාන වාර්තා නොවීම. ඒ කියන්නේ අපි කරන පරීක්ෂණ ප්‍රමාණවත් නොවීම හරහා. අපි පරීක්ෂණ කිරීම පිළිබඳව කතා කරන්නට ඕනේ. නමුත් වෛද්‍යතුමනි අර ඔබතුමා ප්‍රශ්නට දීපු හොඳම උත්තරේ තමයි භයානකකම පැහැදිලි කරන්න කලින් තිබ්බ වෛරසයට වඩා 5 ගුණයක් මේක භයානකයි කියන කාරණේ. එතකොට ඒකම ව්‍යාප්තිය. එතකොට ඔබතුමා කියනවා මේක ඉක්මනින් ව්‍යාප්ත වෙන්නට පුළුවන් කලින් වෛරසයත් එක්ක සංසන්දනය කරද්දී කියලා. එතකොට අපි පැහැදිලිවම කතා කරගන්නට ඕනේ අපේ බලන් ඉන්න ජනතාවට අපි කියන්නට ඕනේ මේක කොහොමද ව්‍යාප්ත වෙන්නේ කියන කාරණේ පිළිබඳව. මොකද අපි කලින් වෛරස් එක පිළිබඳව අත්දැකීමක් අපිට තියෙනවා. අපි කිව්වා ශෝෂණයෙන් මේක හුමාරු වෙන්නට පුළුවන් කිව්වා. අත දෙද්දි හුමාරු වෙන්නට පුළුවන් කිව්වා. ඒ නිසා අපි මීටර එක පරතරය තියාගත්තා. මුව ආවරණයක් පැළඳුවා. මේ වගේ දේවල් තුලින් අපි මේ ව්‍යාප්තිය නවත්තන්න බලක්වන්න උත්සාහ කරා. එතකොට මේ අලුත් වෛරසය මේක කොයි වගේ ක්‍රමවලටද ව්‍යාප්ත වෙන්න පුළුවන්? අලුත් විදිහක් තියෙනවද නැත්නම් මේ විදි ටිකමද තියෙන්නේ? ඔව්. පැහැදිලිවම රවින්දු දැන් මම කියවනේ මේ වෛරසයෙන් බේරෙන්න තියෙන විදිහත් වෙනස් වෙලා නැහැ නේ. එකම දේ තියෙන්නේ. එතකොට ඒ හින්දා පැහැදිලි වෙන දේ තමයි බෝ වෙන්නේ තර විදිහටම තමයි. බෝ වෙන විදිහල වෙනස් වෙලා නැහැ. එතකොට ව්‍යාප්තිය ශීඝ්‍ර බව, ඒ කියන්නේ වෛරසයේ මේ ව්‍යාප්තිය සඳහා තියෙන මේ ජානවල ඇති වෙලා තියෙන වෙනස්කම් සහ විශේෂයෙන්ම විශේෂ ලක්ෂණයක් විදිහට හඳුනගෙන තියෙන වෛරසය එක මම සඳහන් කළ යුතුමයි. ඒක අපි වෛද්‍ය විද්‍යාත්මකව කියනවා ඉමියුන් ඉවේෂන් කියලා. ඒ කියන්නේ ඉමියුන් සිස්ටම් එකකින් අපේ ප්‍රතිශක්තිපත් කරන පද්ධතිය මගහැරලා ගිහිල්ලා මේක හැදෙන්න පුළුවන්. වෙනත් වචන වලින් කිව්වොත් රවින්දු කලින් ලෙඩේ හැදිච්ච කෙනෙකුටත් මේ වෛරසය ආයි හැදෙන්න පුළුවන්. අර ඒ දැන් අපිට ප්‍රතිශක්තිය ඇඟේ හැදෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවානේ. එකක් ස්වභාවික ප්‍රතිශක්තිය. ඒ කියන්නේ අපිට වෛරසය කලින් අපේ ඇඟට ඇවිල්ලා කොවිඩ් අපිට කලින් හැදිලා අපි රෝගියෙක් බවට පත් වෙලා අපිට ප්‍රතිශක්තියක් හැදෙනවා ඉදිරියේදී ආයි නැවත ලෙඩේ හැදෙන්නේ නැති වෙන්න. ඒක පළවෙනි හොඳ ක්‍රමය. ඒ කියන්නේ ස්වභාවිකව ඇති වෙන ප්‍රතිශක්තිය. දෙවෙනි ක්‍රමය තමයි එන්නත මගින් අපිට કૃතිමව අපේ ඇඟ ඇතුලේ ප්‍රතිශක්තිය හදන්න පුළුවන්. ඒතර විශේෂයෙන්ම මේ අලුත් ප්‍රභේදය තුල මේ දක්වා කරලා තියෙන පරීක්ෂණ වලින් හෙළිදරව් වෙලා තියෙන තමයි ඉමියුන් ඉවේෂන් කියන එක. එහෙම නැත්නම් ඉමියුන් සිස්ටම් එක කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ තියෙච්ච ප්‍රතිශක්තිය මගහැරලා අර කලින් ලෙඩේ හැදිලා තිබිච්ච කෙනෙකුටත් නැවත මේ ලෙඩේ හැදෙන්න තියෙන හැකියාව කලින් තිබිච්ච උපප්‍රභේද වලට සාපේක්ෂව ඉහළයි කියන එක. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ කියපු පරිදි මේ ව්‍යාප්ත වෙන ක්‍රමවේද වෙනස් වෙලා නැති වුණාට මේ වෛරසය ඇති අනන්‍ය ලක්ෂණත් එක්ක අර කලින් ලෙඩේ හැදිච්ච කෙනෙකුට නැවත හැදෙන්න ඉඩ කඩ. වගේම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අපි කෘත්‍රිමව දුන්න ප්‍රතිශක්තිය කියන්නේ එන්නත් හරහා දෙන ප්‍රතිශක්තිය කාලයක් යනකොට අඩු වෙනවා. අපි දන්නේ නැහැ අපි පොඩි ළමයින්ට දෙන අපි ලදරු කාලේ දෙන එන්නත් පවා ඒකයි අපි බූස්ට් කරන්නේ. ඒ කියන්නේ මාස 2කින් දෙනවා, මාස 4ෙන් දෙනවා, මාස 6ෙන් දෙනවා, ඊට පස්සේ අවුරුදු 1කමාරෙන් දෙනවා. එකම එන්නද අවුරුදු 5න් අපි ඊට සමාන එකක් දෙනවා. හයිස්කෝලේ 7 පන්තිද අවුරුදු 12න් දෙනවා. මේ එකම ලෙඩෙන් ආරක්ෂා වෙන්න දෙන්නේ. අයියේ අපි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඒ තියෙන ආරක්ෂාව කාලෙත් එක්ක ටික අඩු වෙන්න පුළුවන්. ඒතකොට යම් මට්ටමකට වඩා අඩු වුණාට පස්සේ අපිට ආරක්ෂාව නැහැ කියලා වුණා සලකන්න පුළුවන්. ඒතකොට ආයෙත් නැවත ලෙඩේ අපිට හැදෙන්න පුළුවන්. ඒතකොට මෙතෙන්දිත් ඒතකොට මේ වෛරසය ගත්තත් මේ උපප්‍රවේදය ගත්තත් දැන් අපි පළවෙනි මාත්‍රා දෙවෙනි මාත්‍රා දීලා දැන් අවුරුද්දකට වැඩි. ඒතර තුන්වෙනි මාත්‍රාව අරන් තියෙන ප්‍රතිශතය බොහොම අඩු ප්‍රතිශතයක් තමයි අරන් තියෙන්නේ. හතරවෙනි එක අරන් ඇත්තෙම නෑ වගේ. ඒ නිසා අපේ රට ඇතුළේ වගේම ලෝකයේ අනිත් රටවල්ලත් මේ තත්ත්වය අඩු වැඩි වශයෙන් තියෙන තත්ත්වයට යටතේදී අර ඉමියුන් ඉවේෂන් එක ඒ හරහාත් වෙන්න පුළුවන්. කියන්නේ ප්‍රතිශක්තිය බහැලානේ යන්නේ දැන් තියෙන්නේ එන්නතින් ලැබිච්ච එක. ඒ නිසා ඉක්මනට පැතිරෙන්න පුළුවන්. මේ ක්‍රම දෙක නිසාම ඒ කියන්නේ ස්වභාවිකව ලැබිච්ච ප්‍රතිශක්තිය මගහැරලා යන්න පුළුවන් වෛරසයට හැදෙන්න පුළුවන් අපිට නැවත කෘත්‍රිමව කරපු එන්නත හරහා ලැබිච්ච ප්‍රතිශක්තිය අගයන් මේ වෙනකොට පහළ බහැලා තියෙන තත්ත්වයට යටතේ අපිට ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ දෙකොට්ටාසයටම අවදානමක් තියෙනවා. අලුතෙන් ප්‍රතිශක්තිය ලැබුණ නැත්නම් නැවත මේ ලෙඩේ හැදෙන්නේ.
එතකොට අපේ රටේ ජනතාවට ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි වෛද්‍යතුමනි දැන් මේ දවස්වල කියනවා කොවිඩ් නිසා මරණ මෙච්චර ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඊ දවසේදී මරණ 7ක් වාර්තා වෙනවා. අපේ රටේ ජනතාවට තියෙන ප්‍රශ්නේ තමයි ඇත්තටම මේ ජීවිතක්ෂයට පත්වෙන ජනතාව කොවිඩ් ආසාදනය වීමෙන්මද ජීවිතක්ෂයට පත් වෙන්නේ කියන තැන ගැටලුවක් තියෙනවා. මොකද අපි දැක්ක පහුගිය කාලේ කෙනෙක් කොවිඩ් ආසාදනය වෙලා මිය ගියාට පස්සේ කියනවා නෑ නෑ කොවිඩ් විතරක් නෙමෙයි මෙයාට දියවැඩියාවක් තිබ්බා ඒ නිසා මෙයා මිය ගියේ කියලා ප්‍රකාශයට පත් කරනවා. ඒ වගේ මත අපි දැක්ක සමාජය තුළ තියෙනවා. එතකොට අපි බලන් ඉන්න ජනතාවට පැහැදිලිවම කියන්නට පුළුවන්ද ඊයේ දවස් අපි ගත්තොත් මියගිය 7 දෙනාම මේ කොවිඩ් ආසාදනය වීම නිසාමයි මිය ගියේ කියලා. ඔව් පැහැදිලිව අපි දැන් මේකේ මරණ තහවුරු කිරීමේ ක්‍රියාවලියක් තියෙනවා. ඒ අනුව කොවිඩ් වලට ඍජු සම්බන්ධයක් තියෙන මරණ විතරයි අපි ප්‍රකාශයට පත් කරන්නේ. ඒ ඇරෙන්න කොවිඩ් රිලේටඩ් එකන් දැන් අපි හිතමු වෙන ලෙඩකින් එහෙම මැරිච්ච අය සම්බන්ධයෙන් අපි වාර්තා කිරීමේදී ඒවා නිරවුල් කරගෙන තමයි අපි වාර්තා කරන්නේ. නිසා මේ ඊයේ පෙරේදා වෙච්ච වාර්තා සියල්ලම පාහේ කොවිඩ් නිසා සිද්ධ වෙච්ච මරණ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔබ අපි අර වසංගතයේ මුල් කාලෙදි කිව්වා වගේම මේක ඇත්තටම ට්වින් එපිඩෙමික් එකක් විදිහට අපි කිව්වේ. ඒ කියන්නේ ද්විත්ව වසංගතයක් විදිහට කිව්වේ. එක පැත්තකින් කොවිඩ් බෝ වෙන රෝගයක් විදිහට අනිත් පැත්තෙන් මේ මරණ සහ සංකූලතා ඇතිවෙන්න වැඩි ඉඩකඩක් තියෙන දැන් කොවිඩ් හැදුනයි කියලා හැමෝම මැරෙන්නේ නැහනේ. ඒ මැරෙන අයගෙන් වැඩි සංකූලතා එන්න සහ මරණ එන්න වැඩි ඉඩකඩක් තියෙන්නේ වෙනත් රෝගාබාධ තියෙන අයට. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම බෝ නොවන රෝග විශේෂයෙන් දියවැඩියාව, අධික රුධිර පීඩනය, ඊගාවට අපි ගත්තොත් පිළිකා වගේ රෝග වෙන්න පුළුවන්. ඊගාවට අපිට වකුගඩු රෝග වෙන්න පුළුවන්. ඇදුම වගේ රෝග තත්ත්ව වෙන්න පුළුවන්. ශ්වසන පද්ධති දැන්ටත් තියෙන රෝග. මෙන්න මේ වගේ රෝග තත්ත්ව තියෙන අයට සංකූලතා ඇති වෙන්නේ එතනින් එහාට මරණපත් වීමේ ඉඩකඩ වැඩි. ඉතින් ඒ නිසා අර මේ මරණ සියල්ලෙම කියන්නේ කොවිඩ් වෛරසයේ ශරීරගත වෙලා තිබිලා තහවුරු වෙච්ච මරණ තමයි මේ සියල්ලම. නමුත් ඒ මරණ වෙන ඒ සම්භාවිතාව එහෙම නැත්නම් ඒ මරණ වෙන්න තියෙන ඉඩකඩ නැඹුරුව වැඩි වෙලා තියෙනවා. අර ඔබ අපි කතා කරපු අර බෝ නොවන රෝග අනිත් ඒවා තියෙන අය. ඒතකොට ඒ නිසා මේ සියලුම මරණ කොවිඩ් මරණ විදියට තමයි මේ මොහොතේ අර්ථ දැක්වෙන්නේ. වගකීමෙන් කියන්නට පුළුවන් රටේ ජනතාවට. ඒ නිසා ප්‍රවේශම් වෙන්නට ඕනි බඩි ඉඩකඩක් තියෙනවා අපේ රටේ ජනතාව. ප්‍රශ්නයක් තිබ්බා මේ කොවිඩ් රෝගී ආසාදනය වීමෙන්මද ජීවිතක්ෂයට පත් වුණේ කියලා. නිසා ඔන්න වගකීමෙන් කියනවා. නිසා ප්‍රවේශම් වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි වෛද්‍යතුමනි ඔබතුමා එන්නත් කරණය පිළිබඳව කතා කරා. අපේ රටේ ජනතාවට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි මම එන්නත ලබාගෙන තියෙනවා නම් මම සුරක්ෂිතයි මේ කොවිඩ් රෝගය මට ආයෙ හැදෙන්නේ නැහැ කියන මතය අපේ රටේ ජනතාව බොහොමයක් දෙනා හිටියා. නමුත් දැන් ඔබතුමා කියනවා මේ ප්‍රතිශක්තිකරණය පිළිබඳව තියෙන මේ ගැටලුව නිසා එන්නත ලබා ගත්තත් ඒ පුද්ගලයාටත් කොවිඩ් ආසාදනය වෙන්නට පුළුවන් කියලා. ඒතකොට දැන් මේ එන්නතකින් ලැබෙන ප්‍රතිශක්තිකරණය නිපද වෙන ප්‍රතිදේහ සංඛ්‍යාව මේ කාල සීමාව පිළිබඳව ඔබතුමාලා තමයි විශේෂඥයෝ. අපි දන්නේ නැහැ ඒක පිළිබඳව. එතකොට ප්‍රශ්නේ තමයි වෛද්‍යතුමනි අපි හිතමු යම්කිසි පුද්ගලයෙක් කොවිඩ් 3 වෙනි මාත්‍රාව ලබා ගත්තා. දැන් සාමාන්‍යයෙන් කොවිඩ් 3 වෙනි මාත්‍රාව දුන්නේ මීට අවුරුද්දකට විතර කලින්. එතකොට දැන් අවුරුද්දකින් විතර පස්සේ ඒ පුද්ගලයාත් නැවතත් කොවිඩ් රෝගයට ගොදුරු වීමේ අවදානමක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් එන්නතකින් අපිට අවුරුද්දකට වඩා වැඩි ප්‍රතිශක්තියක් අපේ දේහයට ලබා ගන්නට බැරිද? ඒක හොඳ ප්‍රශ්නයක් මේ රවිදු. ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. ඒක මම නිරවුල් කළ යුතුමයි මේ මොහොතේදී. දැන් මේ ප්‍රතිශක්ති කරන පද්ධතිය අපි හිතනවට වඩා ටිකක් බොහොම සංකීර්ණ විදිහට සහ ලස්සන විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔබට මං එහොත් 1 කීයද කියලා උත්තරේ 2යිනේ. නමුත් ප්‍රතිශක්ති කරන පද්ධතියට එහෙම නෙමෙයි. දැන් අපි එක මාත්‍රාවක් දුන්නාම ලැබෙන ආරක්ෂාව 1යි කියලා අපි හිතමු එක කියන ඒකකයක් මොකක් හරි ඒකකයක් කියලා. නමුත් දෙවෙනි මාත්‍රාව දුන්නාම 2 නෙමෙයි ඒක 5ක් 10ක් වගේ වෙනවා. එකට වඩා අඩු වෙන්නත් පුළුවන්ද? බෑ එකට වඩා අඩු වෙන්නේ නැහැ. සාමාන්‍ය තත්ත්වයන් යටතේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ඉමුනිටි ඩිවෙලොප් නොවන ඒ කියන්නේ ප්‍රතිශක්තිය හැදෙන්නේ නැති සමහර තත්ත්වයන් තියෙනවා. ඇඟේ අපේ ප්‍රතිශක්තින පද්ධතිය ඇති වෙලා තියෙන සමහර රෝග තත්ත්වයන් හරහා ඒ බොහොම කලාතුරකින් තියෙනවා. නමුත් සාමාන්‍ය කෙනෙකුට ගත්තාම අපි මේ මොහොතේදී පළවෙනි මාත්‍රාව දුන්නට පස්සේ ලැබෙන ආරක්ෂාව දෙවෙනි එක දීලා දෙගුණ වෙනවා කියලා නෙමෙයි. දෙගුණ නෙමෙයි ඒක 3 ගුණයක් 4 ගුණයක් සමහර කෙනෙක්ගේ 5 ගුණයක් වෙන්න පුළුවන්. එතකොට කාලෙත් එක්ක හැබැයි මේක අඩු වෙනවා. ඒ කියන්නේ අපි හිතමු පළවෙනි මාත්‍රාව සහ දෙවෙනි මාත්‍රාව. ඒ කියන්නේ පළවෙනි මාත්‍රාව දුන්නට පස්සේ ඇඟේ හොඳටම පහුවෙන් ඉඳන් ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. ඒකයි ඊළඟ එක. කියන්නේ දැන් ඔබ හිතන්න පුළුවන් දැන් මම අද බේත විදගත්තට පස්සේ හෙට ඉඳන් මට සම්පූර්ණ එහෙම වෙන්නේ නැහැ. මේ ආරක්ෂාව හැදෙන්න යම් කාලයක් ගත වෙනවා. සමහර සති 4ක් සති 6ක් වගේ කාලයක් ගත වෙනවා. ඒ ඔප්ටිමම් ලෙවල්ස් වලට ඒ කියන්නේ ප්‍රශස්ත මට්ටම් වලට ආරක්ෂාව එන්න. ඒ හින්දා තමයි අපි අර දැන් පාසල් වැඩසටහන් වලදී වගේම කමියුනිටි එකේ කියන්නේ ප්‍රජාවට අපි දෙනකොටත් අපි ඒක පැහැදිලිව කියලා තමයි දෙන්නේ. අද විද්දයි කියලා හෙට ඉඳන් ඕනම පිස්සුවක් කරන්න බෑ අපිට. ඒ කියන්නේ අපි ආරක්ෂක පියවර අනුගමනය කළ යුතුමයි බේත විද්දත්. මොකද ඒ ආරක්ෂාව වෙන්නේ යම් කාලයක් ගත වෙනවා ප්‍රශස්ත ආරක්ෂාව වෙන්න. ඒතර මං කිව්වේ අර 1 1 2 නොවෙන
වගේ දැන් මේ අය එන්නත් දෙනකොට අර දෙවෙනි මාත්‍රාව දුන්නාම ඒක යම් ප්‍රමාණික ප්‍රාථමික එන්නත් තමයි. ඒ කියන්නේ මුල් එන්නත් දෙක තමයි. නමුත් ලැබෙන ආරක්ෂාව කිහිප ගුණයකින් වැඩි වෙනවා. ඊට පස්සේ ඒ ආරක්ෂාව පවා යම් කිසි කාල සීමාවකදී ටික ටික අඩු වෙනවා. අර මම උදාහරණයක් ගත්තේ ඒකනේ ලදරු ළමා එන්නත් කරන්නේදීත් අපි අත්දැකලා තියෙන දේ තමයි පොඩි ළමයි ඉන්න අම්මලා දන්නවා. අපි මාස 2කින් දෙන්නේ, මාස 4ෙන් දෙන්නේ, මාස 2කින් දෙකට දෙනවා. ඊට පස්සේ අවුරුදු 1කමාරෙන් දෙනවා. ඊට පස්සේ අවුරුදු 5ෙන් දෙනවා, අවුරුදු 12ෙන් දෙනවා. මේ ජීවිත කාලය ඇතුළත එහෙම එන්නත් දැන් පිටගැස්ම එන්නත අපි එහෙම ජීවිත කාලය ඇතුළත 7-8 වතාවක් දෙනවා. මේ නියම ආරක්ෂාව ජීවිත කාලෙම ලැබෙන්නේ. ඒතකොට එහෙම කරන්නේ ඒ විද්‍යානුකූලව තියෙන සාධක සැලකිල්ලට. කොවිඩ් වලටත් ඒක අදාළයි. ඒ නිසා මේක අලුත් එන්නතක් බව ඇත්තයි. නමුත් අපිට තියෙන මේ අත්දැකීම් සහ පහුගිය කාලේ ලැබුව අත්දැකීම් අනුව තමයි අපි මුලින්ම මේ එන්නත එනකොට අපි හිතුවා එකක් දෙකක් දුන්නාම ඇති කියලා. නමුත් පස්සේ මේ විද්‍යාගාරවල සහ ශාස්ත්‍රීය කරපු ඒ පරීක්ෂණවල ප්‍රතිඵල විදිහට අපි දැක්කා පළවෙනි දෙවෙනි මාත්‍රා දෙක දීලා කාලයක් යනකොට විශේෂයෙන් මාස 6ක් වගේ කාලයක් යනකොට නැවත ප්‍රතිශක්තිය කඩා වැටීමක් එහෙම නැත්නම් අඩුවීමක් වෙනවා. ඒ හරහා නැවත ඒතර ලෙඩේ ඇති වෙන්න පුළුවන්. එහෙනම් තමයි අපි මේ මුල් අවස්ථාවේදී නිර්දේශ කළේ දෙවෙනි මාත්‍රාව අරගෙන මාස 6කට පස්සේ තුන්වෙනි ඒ කියන්නේ පළවෙනි වර්ධක මාත්‍රාවකට අපි කියනවා තුන්වෙනි මාත්‍රාව තමයි ඒක කෙනෙකුට ලැබෙන්නේ. නමුත් ඒකට අපි කියනවා ෆස්ට් බූස්ට් එක. පළවෙනි වර්ධක මාත්‍රාව එහෙම නැත්නම් පළවෙනි පරිපූර්ණක මාත්‍රාව කියලා. ඒතකොට ඊට පස්සේ ලෝකීය පුරා තියෙන අත්දැකීම් අනුව තමයි අපි කිව්වේ දැන් ලංකාවෙත් ඒ තියෙන අත්දැකීම් අරගෙන කියන්නේ පළවෙනි පරිපූර්ණක මාත්‍රාවත් අරගෙන යම් කාලයක් යනකොට ආරක්ෂාවේ අඩුවක් වෙන්න පුළුවන්. ඒතකොට මේ වසංගතේ කොච්චර කාලයක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. මේ ගෝලීය වසංගත තත්ත්වය. ඒ අනුව තමයි දෙවෙනි පරිපූර්ණක මාත්‍රාවකුත් ලංකාවේ ඇතුළේ වගේම ලෝකේ බොහෝ රටවල් නිර්දේශ වෙලා තියෙනවා. ඒ නිසා ඔබ අහ ප්‍රශ්නෙට උත්තරේ තමයි ඔව් එන්නත තමයි මේකට හොඳම උත්තරේ. නමුත් එන්නතෙත් අපිට ගැටලු තියෙනවා. ඒ කියන්නේ අපි ආරක්ෂාව සදාකල් තියෙන සමහර එන්නත් වර්ග තියෙනවා. මේ අපිට ජීවිත කාලෙටම එක එන්නතක් ගත්තාම දැන් උදාහරණ සරම්ප එන්නත ගන්නකො අපි එකයි විදින්නේ. ඒ වගේ සමහර එන්නත් තියෙන රුබෙල්ල වගේ එන්නතක එකක් දෙකක් වගේ තමයි විදින්නේ. ඒතකොට ඒ වගේ රෝග තත්ත්වයන් සහ එන්නත් වර්ග තියෙනවා. නමුත් මේ ගොඩක් බොහෝ එන්නතවල මේ තත්ත්වය තමයි තියෙන්නේ. නිසා අපි අනිවාර්යෙන් බූස්ට් කළ යුතුයි. බූස්ට් කිරීම හරහා තමයි පරිපූර්ණක මාත්‍රා ලබා දීම හරහා තමයි අපිට ආරක්ෂාව අකණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන්. මම පුංචි බාධා කිරීමක් කරන්න අපි ඉදිරියට කතා කරගෙන යන්නට ඕනි. එන්නත නම් තියෙන එකම උත්තරය හොඳම උත්තරය අපි කොහොමද අපි විසින් සෞඛ්‍ය පුරුදු ඇති කරගෙන නැවත වතාවක් අපේ රටට ඇවිත් තියෙන මේ කොවිඩ් අවදානමෙන් එතර වෙන්නේ කියන කාරණා පිළිබඳව කතා කරන්නට ඕනි. ඊට පෙර ආතෝ සූදානම් අපි කෙටි විරාමයක් ලබා ගන්නට රැඳී සිටින්න Talk 24 සමගින්. ඔබනවතත් Talk 24 වැඩසටහන සමගින් විරාමයෙන් අනතුරු වෛද්‍යතුමනි අපි විරාමයට අද්දි කතා කරමින් හිටියේ කොවිඩ් එන්නත් කරන පිළිබඳව. එතකොට දැන් ඊළඟට මතුවෙන ගැටලුව තමයි වෛද්‍යතුමනි අපි දකිනවා කුඩා දරුවෙක්ට උනත් යම්කිසි රෝගයක් හැදුනහම සමහර රෝග හොඳ කරන්න, ඒ කියන්නේ ඔවුන්ට අවශ්‍ය කරන ප්‍රතිදේහ ඔවුන්ගේ ශරීරය තුළ නිපදවන්න ප්‍රතිශක්තිය ඇති කරන යම්කිසි එන්නත් සංඛ්‍යාවක් තියෙනවා. සමහර එන්නත් 4ක් ගහපුවාම ප්‍රතිශක්තිය ඇති වෙනවා. සමහර රෝග තියෙනවා එන්නත් 7ක් 8ක් ගහපුවාම කොහොම හරි තැනකදී නිශ්චිත එන්නත් සංඛ්‍යාවක් ලබා දුන්නට පස්සේ ඒ රෝගයට තියෙන ප්‍රතිශක්තිය අපේ දේහය තුළ නිෂ්පාදනය වෙනවා, නිපද වෙනවා. එතකොට මේ රෝගයේදීත් දැන් කොවිඩ් හැදුනට පස්සේ අපි එන්නත් මාත්‍රා එකක් ආවා, එකක් මදි කියලා එන්නත් මාත්‍රා දෙකක් ආවා, තුනක් ආවා, දැන් එන්නත් මාත්‍රා 4ක් ඇවිත් තියෙනවා. අපිට නිශ්චිත වශයෙන් එන්නත් මාත්‍රා සංඛ්‍යාවක් කියන්නට පුළුවන්ද මේ එන්නත් මාත්‍රා සංඛ්‍යාව ලබා ගත්තයින් අනතුරුව කොවිඩ් රෝගයට එරෙහිව මේ ජීවියාගේ දේහය තුළ ප්‍රතිශක්තිය ඇති වෙලා තියෙන්නේ, ඒ නිසා ආයේ ඔහු කොවිඩ් වලට ගොදුරු වෙන්නේ නැහැ කියලා. එහෙම කියන්න පුළුවන්ද අපිට? ඒක ටිකක් අපි කතා කළ යුතු ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපිට සංකීර්ණ ප්‍රශ්නයක්. ගොඩක් රෝගවලදී රවින්දු අපි මේ සම්බන්ධයෙන් නිගමනවලට එන්නේ අපි ලබන අත්දැකීමුත් එක්ක. දැන් උදාහරණයක් විදිහට පිටගැස්ම කියන ලෙඩේ අපි දැන් දශක ගාණක් තිස්සේ අපි අත්විඳලා තියෙන ලෙඩන්නේ. ඒකට අපිට ඒ තියෙන අත්දැකීම් එක්ක ප්‍රතිශක්තිය හැදෙන විදිය සම්බන්ධයෙන් අපි නිගමනවලට එන්න පුළුවන්. ඒ හරහා යම් තීරණවලට එන්න පුළුවන්. ඒ වගේම සමහර රෝග තියෙනවා අපිට ලොකු අවදානමක් තියෙන්නේ අර පොඩි කාලේදී විතරයි. ඊට පස්සේ ඒ ලෙඩේ හැදුනාට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතකොට ඒ වගේ වලදීත් අපි දන්නවා අවුරුදු 10න් පස්සේ මේ එන්නත දෙන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මේ හැදුනත් ඇඟෙන්ම හොඳ වෙලා යනවා. ඒ අවදානම නැහැ. ඒතකොට ඒ වගේ අපි ඒ ලෙඩේ අධ්‍යයනය කළා ඒ ලැබෙන අත්දැකීම් හරහා එන්නේ. නමුත් අපි හැමෝම දන්නවා කොවිඩ් කියන්නේ එහෙම අපිට කලින් තිබිච්ච ලෙඩක් නෙමෙයි. අවුරුදු 2යි අවුරුදු 2020 ඉඳන් දැන් 22 මැද හරිය 2කමාරක් උපරිම වෙන්නේ කොවිඩ් එක අපි ගත කළා. ඒතකොට අපිට ඔබ කියන ප්‍රශ්නට උත්තර දෙන්න දැන් බොහොම අපිට දෙන්න පුළුවන් සරලම උත්තරය තමයි කල් වැඩි. ඒ කියන්නේ තාම ලෝක සෞඛ්‍ය සංවිධානයේටවත් හරියට කියන්න බෑ. දැන් අපි මුලදී අපි හිතුවා යම් උපකල්පන තිබුණානේ නවින්ද. දැන් උදාහරණ කොවිඩ් ආවම මේක අවුරුදු 2ක් තියේයි. ගෝලීය වසංගත තත්ත්වය අවුරුදු 3ක් තියේයි.
සමහර අවුරුදු 3-4ක් තියෙයි එහෙම කියලා කිව්වා. නමුත් අපිට දැන් මේ මොහොතේ තියෙන තත්ත්වයක් එක්ක එහෙම නිශ්චිත අනාවැකියක් කියන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා මේ ප්‍රභේද සහ උපප්‍රභේදවල ඇතිවීමත් එක්ක. ඒ හරහා යන්නේ මං කියවනේ ප්‍රතිශක්තිකරණ පද්ධතියත් මග ඇරලා සමහර ප්‍රභේද වලට දැන් මේ අලුත් ප්‍රභේදත් එහෙමයි කියලා. එන්නේ කියන තත්ත්වයට තේද අපිට කොවිඩ් වලට එන්නත් මේ 4 ප්‍රමාණවත්ද? දැන් මේ මොහොතේදී තියෙන සාක්ෂි අනුව 4 ප්‍රමාණවත්. නමුත් අපි දන්නේ නැහැ තව මාස 6ක් යනකොට එන ප්‍රභේදය සමහරට මේ සේට්ටම මේ කියන්නේ මේ එන්නතරත් ඔරොත්තු නොදෙන ප්‍රභේදයක් එයිද කියන එක. දැන් තාම වාසනාවට එහෙම වෙලා නැහැ. ඒතර වෛද්‍යතුමනි එන්නත් මාත්‍රා 4ක් ලබා ගත්තත් එතනදී ස්ථිර ප්‍රතිශක්තියක් ඇති වෙන්නේ නැහැ නේද දෙහේ? ඔව් ඒක තමයි මං කිව්වේ. එහෙම කියලා දැනට අපිට සාක්ෂි නැහැ. ඒ කියන්නේ දැනට අපිට තියෙන්නේ මේ මොහොත අපිට මේ මොහොත කළමනාකරණය කරගන්න. ඉදිරියේදී ඉදිරි මාස 6 ඇතුළත නැවත කොවිඩ් රැල්ලක් එන එක වළක්වන්න මෙන්න මේ මාත්‍රා ප්‍රමාණය ගත්තාම ප්‍රමාණවත් කියන එකේ සහතිකය අපිට දෙන්න පුළුවන්. දැන් මේ අපි තාම පළවෙනි දෙවෙනි මාත්‍රා දෙකනේ අති බහුතරයක් අරන් තියෙන්නේ. තුන්වෙනි එකත් 50% විතර තමයි අරන් තියෙන්නේ. ඒතකොට ඒ හින්දා අපිට දැන් ඒ හරහා ලැබෙන ආරක්ෂාව හින්දා තමයි යම් මට්ටමකට මේ මරණ ගාන සහ රෝගීන් ගාන මෙහෙම පාලනය වෙලා තියෙන්නේ. නමුත් අපි පැහැදිලිවම කිව යුතු කාරණේ තමයි අපිට දැන් මේ ලැබෙන ආරක්ෂාව තව අවුරුද්දකට ඇතිද? එහෙම නැත්නම් අවුරුදු 5කට ඇතිද? ජීවිත කාලයට ඇතිද කියලා කියන්න කල් වැඩි තාම. ඒ කියන්නේ අපිට එහෙම නිගමන වලට එන්න සාක්ෂි සහ අපිට තියෙන මේ විද්‍යාත්මක මේ පසුබිම ප්‍රමාණවත් නැහැ. කොහොමද නමුත් ඔබතුමා නිර්දේශ කරන්නේ මේ වෙලාව අපිට තියෙන එකම විකල්පය සහ හොඳම විකල්පය එන්නත් ලබා ගැනීම. ඔව් මම හිතන්නේ ඒක අපි විතරක් නෙමෙයි ලෝකේ පුරාම පිළිගත් විද්‍යාත්මක දේ. ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළුව මේ සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පරීක්ෂණ කරන ජෝන් හොප්කින්ස් යුනිවර්සිටි එක, එංගලන්තයේ තියෙන ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය ඇතුළු මේ සියලුම කියන්නේ ආසියානු රටවල් වල ඇතුළු හැමතැනම කරපු සමීක්ෂණ හරහා මේ වෙනකොට තහවුරු වෙලා තියෙන දේ තමයි මේ මොහොතේ අපිට තියෙන මේ මොහොතේ ගැලපෙන විද්‍යාත්මකව තහවුරු වෙච්ච ක්‍රමවේදය එන්නත් කරන්නේ කියලා. නමුත් වෛද්‍යතුමනි බොහෝ දෙනෙක්ගේ සමාජයේ මතයක් තිබුණා මේ සමාජ ජනතාවගේ මතයත් එක්ක මම කතා කරන්නේ බොහෝ දෙනෙක්ට මතයක් තිබ්බා එන්නත් මාත්‍රා 3 අපිට බොහෝ දෙනෙක් මේක වාර්තා කරන්නේ තුන්වෙනි එන්නත් මාත්‍රාව ලබා ගත්තට පස්සේ තුන්වෙනි එන්නත් මාත්‍රාව ලබා ගත්තට පස්සේ හෘදයාබාධ ඇති වෙනවා ඒ වගේම තමයි ලිංගික බෙලහීනතාවය ඇති වෙනවා කියලා තම් කට්ටිය මේ එන්නත ලබා ගත්තේ නැහැ මේ වගේ දේවල් තියෙනවද මේ එන්නත ඇතුලේ? ඔව් අපි තේරුම් ගන්න ඕන දේ තමයි රවින්දු අපේ රටේ ජනගහනය ලක්ෂ 220ක්. එතකොට අපි මේ වෙනකොට එන්නත් මාත්‍රා ලක්ෂ 400කට වඩා දීලා තියෙනවා. මාත්‍රා 400ක්. ඒ කියන්නේ ලංකාවේ ජනගහනය වගේ දෙගුණයක ප්‍රමාණයක් අපි මේ එන්නත් දීලා තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී ඒ වගේ මහා පරිමාණයේ එන්නත් කරන්නට ලක් කරපු අවස්ථාවක පුද්ගල අත්දැකීම් මත තීරණ වලට එන්න බෑ. ඒ කියන්නේ අපිට අපි හිතමු කෙනෙක් කියනවා මට මේ එන්නත ගත්තට පස්සේ ඊළඟ සතියේ ඉඳන් පඩි නගින්න බෑ හතිය වගේ එනවා මහන්සි එනවා කොන්දේ අමාරු වෙනවා ඔළුවේ කැක්කුමක් තියෙනවා අඩු වෙන්නේ නැතුව ඒ වගේ කියන අය අපිට සමහර විට ගමක 10 දෙනෙක් හොයාගන්න අමාරු නෑ ගමක අපි හිතමු 5000කට විතර බේත් විද්‍යාවට පස්සේ 10 දෙනෙක් හොයාගන්න අමාරු වෙන්නේ නෑ ඒ වගේම මේකේ ප්‍රශ්නේ තියෙන්නේ රවින්දු දැන් අර මුකුත් වෙච්ච නැති අයවිලා මුකුත් කියන්නේ නෑනේ දැන් මට එන්නත් මාත්‍රා මේ වෙනකොට 3ක් විදලා තියෙනවා මට ඇත්තටම එන්නත් වලට ඉහෙන් මහින් ලෙඩක් ආවේ නැහැ එන්නත් විද්දයි කියලා කිසි ප්‍රශ්නයක් උන්නේ නැහැ. නමුත් මේක ඇවිල්ලා කවුරුත් කියන්නේ නැහැනේ. නමුත් අර එතකොට හයිලයිට් වෙන්නේ සහ අර එළියට එන්නේ අර ප්‍රශ්න තියෙනවයි කියන පිරිස. එතකොට ඇත්තටම මේකේ මෙහෙම කරන්න බෑ. ඒ හින්දා තමයි අපි බලධාරීන්ටත් කිව්වේ සෞඛ්‍ය අමාත්‍යාංශයට කිව්වේ ඇත්තටම ලංකාව කියන්නේ මේ අපි එන්නත් විතරක් නෙමෙයිනේ රවින්ද ඕනම බේතක අතුරු ආබාධ තියෙනවනේ. පැරසිටමෝල් පෙත්තේ පව අතුරු ආබාධ තියෙනවා. පැරසිටමෝල් ඇලර්ජික් අය ඉන්නවනේ අපිට. පැරසිටමෝල් බිව්වට පස්සේ ඇඟ පුරා පළු දානවා, ඇස් ඉදිමෙනවා, එහෙම අය ඉන්නවා. කලාතුරකින් ඉන්නවා. ඒ අපි සාමාන්‍ය එදිනෙදා පාවිච්චි කරන බෙහෙත් නේවා. ඒ වගේම සිංහල බෙහෙත් ඉංග්‍රීසි බෙහෙත් කියලා දෙයක්වත් නැහැ. ඉංග්‍රීසි බෙහෙත් විතරක් නෙමෙයි සිංහල බෙහෙත් වලටත් පත්තුව බැඳලා පස්සේ කකුල ඉදිමිලා රතු වෙලා වන වෙලා කසලා එහෙම ඇලර්ජික් වෙන අවස්ථා තියෙනවානේ. ඒතකොට මේ ඉංග්‍රීසි බෙහෙත් තුනත් සිංහල බෙහෙත් තුනත් අපි මේ රසායන ද්‍රව්‍ය කෙමිකල්ස් මේක ඇතුලේ තියෙන ස්වභාවිකද කෘත්‍රිමද කියන එකේ වෙනසක් තියෙනවා. නමුත් මේවා මොනවා හරි කෙමිකල්ස් ඒ කියන්නේ රසායන. ඒතකොට ඒවට අතුරු ආබාධ ඇති වෙන එක සාමාන්‍ය තත්ත්වයක්. ඒ කියන්නේ සාමාන්‍ය වෙන්න පුළුවන්. අපේ ඇඟට බාහිරින් ආගන්තුක දෙයක් නේ අපි මේ ඇතුල් කරන්නේ. ඒතකොට ඒක සමහර වෙලාවට ඒක ප්‍රතික්ෂේප කරන්න බලන ඒ හරහා එනවා. ඒතකොට ඒ වගේ අවස්ථාවකදී මේ අතුරු ආබාධ සම්බන්ධයෙන් විශේෂයෙන් එන්නත් කරණයෙන් පස්සේ අතුරු ආබාධ සම්බන්ධයෙන් ලෝකේ පුරා ඒ සම්බන්ධයෙන් අපි ඒ අධ්‍යයනය කරන එක කියන්නේ අපිට දැන් බේත දුන්නට පස්සේ අපේ සම්බන්ධතාවය එතනින් ඉවර වෙන්න බෑනේ. අපි සජීවී පුද්ගලයෙකුට තමයි බේත විදින්නේ. එතකොට එයාට ඊට පස්සේ ඒකේ යම් අතුරු ආබාධ එනවනම් ඒ සම්බන්ධයෙන්ුත් වගකීමක් එනවා අපි ඒවා සපයන්න විදිහට. ඒ නිසා තමයි මේ ප්‍රතිශක්තිකරණයෙන් පසු අතුරු ආබාධ සම්බන්ධයෙන් ලෝකේ පුරාම ලොකු ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඒවා අධ්‍යයනය කළා අතුරු ආබාධ නැති වෙන්නත් හදන්න
මේ ඉදිරියේදී තව වඩා හොඳ අතුරුආබාධ අඩු වෙන්නත් වලට යන්න මේ තියෙන අතුරුආබාධ වාර්තා කරන. ඒතකොට ඒ සඳහා ලෝකයේ තියෙන මොඩල් එකක් එහෙම නැත්නම් ආදර්ශ මධ්‍යස්ථානයක් තමයි ඒ තරම් හොඳ සිස්ටම් එකක් ලංකාවේ තියෙනවා. දැන් උදාහරණ විදිහට අපි ගත්තොත් එහෙම මාස දෙකකින් විදින බේතයි මං කිව්වා මාස 4 මාස 1ම බේත කියලා. මාස දෙකේ බේත විද්දාට පස්සේ මාස 4 බේත විදින්න එනකොට අපි අනිවාර්යෙන් අහනවා මාස දෙකේ බේතට මොන හරි ප්‍රශ්නයක් වුණාද කියලා. වුණා නම් ඒක සම්බන්ධයෙන් අපි වෙනම විමර්ශනයක් කරනවා. ඒ නැතත් අපේ තියෙන මහජන සෞඛ්‍ය පද්ධතියේ ගමට මිඩ්වයිෆ් කෙනෙක් ඉන්නවා. ඒ අය ටෙලිෆෝන් නම්බර ඇතුළු සේරම දන්නවා ගමේ මිනිස්සු හැමෝම බොහොම හිතවත්. ඒතකොට ඒ හරහා එහෙම ප්‍රශ්නයක් වෙච්ච ගමන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට රෝහලට යොමු කිරීම සිද්ධ වෙනවා. ඒ නිසා ඒ සියල්ලම අපේ පද්ධතිය ඇතුලේ ස්ථාවර වෙලා තියෙන දේවල්. ඒතකොට දැන් මේ කොවිඩ් එන්නත සම්බන්ධයෙන් ගත්තත් ලෝකයේ පුරා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරනවා. ඒ කියන්නේ එන්නත අපි සමාජය තුළ යම් ප්‍රමාණයක් දැන් මම කියන්නේ අපේ රටේ මිලියන ගානකට දීලානේ මේ වෙනකොට තියෙන්නේ ජනගහනය වගේ දෙගුණයකට. එතකොට ඒ තත්ත්වය යටතේ අපේත් එහෙම වාර්තා වෙන අතුරු ආබාධ ලෝකේ පුරා අද කිමුත් එක්ක අපි ගත්තාම මේ කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් ප්‍රධාන తాවකාලිකව ඇති වෙන තත්ත්වයන් තියෙන හිස රදයක් එන්න පුළුවන්. මේ යම් රෝග කියන්නේ ඇලර්ජික් වෙන්න පුළුවන් ඕනම දෙයක් එන්න පුළුවන් පළු දාන ඒවා ඒ වගේ දේවල් එන්න පුළුවන්. ඒවා මිලියන ගානකට ලක්ෂ ගානකට දහස් ගානකට එකක් තමයි සිද්ධ වෙන්නේ. නමුත් අර අපිට අපි විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු අතුරු ආබාධ විදිහට විශේෂයෙන් මේ ෆයිසර් සහ අපේ ආවනේ මේ මුලින්ම අපි විද්දේ ඇත්තටම ඇස්ට්‍රාසෙනිකා සහ සයිනෝෆාර්ම් කියන එන්නත් ඇත්තටම මේ එන්නත් වල ආරක්ෂිත බව සහ ගුණාත්මක භාව සම්බන්ධෙනුත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. කියන්නේ ඇත්තටම කෙනෙකුට කිව්වොත් එහෙම මේ අතුරු ආබාධ අඩුම එන්නතක් ඒ කියන්නේ අතුරු ආබාධ එන්න තියෙන ඉඩකඩ අවම එන්නතක් ගන්න කියලා ගොඩක් දෙනෙකුට අදාළව එන්නේ සයිනෝෆාර්ම් එන්න තමයි. කියන්නේ ඒ එන්නතින් අතුරු ආබාධ එන්න කියන්නේ ඒවා ඇවිල්ලා කිල්ඩ් වැක්සින්ස්. ඒතකොට ඒවා අපි කාලයක් තිස්සේ පොඩි කාලේ ඉඳන් අපි විදපු එන්නත්. වෛතුන් මම පුංචි බාධා කිරීමක් කළා මේ ප්‍රශ්නේ මම මෙතනම निराකරණය කරන්න ඔබතුමා එන්නත් වර්ග ගැන සඳහන් කරපු නිසා ඒ වගේම අපේ රටේ ජනතාව තුල මතයක් තිබ්බා ෆයිසර් එන්නත ගත්තාම වැඩි ප්‍රතිශක්තියක් ලැබෙනවා කියලා. එහෙම දෙයක්වත් වෙනවද? ඒක තමයි මම දෙවෙනියට කියන්න හැදුවේ ඒක. ඒතකොට ආරක්ෂාව ගත්තාම සයිනෝෆාර්ම් තමයි හොඳම කියලා තමයි දැනට තියෙන සාධක අනුව ඒ කියන්නේ මේ කිල්ඩ් වැක්සින් එකක් බීම සාධකයේ හරහා. ඊගාවට ඔබ අහුව විදිහට ඇඟේ වැඩි කාලයක් තියෙන ප්‍රතිශක්තියක් හැදෙන්නේ මොකද්ද කියලා අහුවොත් එහෙම අපේ දුන්නේ එන්නත් වලින් ෆයිසර් එන්නත තමයි දැනට තියෙන විද්‍යාත්මක සාධක අනුව. මොකද ඒක අලුත්ම ටෙක්නොලොජි එකක් හරහා තාක්ෂණය හරහා හදපු එකක්. ඒ හරහා එන ප්‍රතිශක්තිය තරමක් ඉහළයි කියන එක තමයි ඒක සමහර තැන්වල කරපු පරීක්ෂණ හරහා තහවුරු වෙලා තියෙන්නේ. ඒක තමයි තියෙන තත්ත්වය. එතකොට අතුරු ආබාධ සම්බන්ධයෙන් ගත්තාම මේ ෆයිසර් එන්නතේ තියෙන අතුරු ආබාධ අපි ගත්තාම තරමක් වැඩි කියන එක තමයි සාමාන්‍යයෙන් අර සයිනෝෆාර්ම් එකට සාපේක්ෂව අපි කතා කරපු දේ. ඒතර ෆයිසර් වල තියෙන ප්‍රධානම මේක ලෝකේ මේ වෙනකන් පිළිගන්න අතුරු ආබාධය තමයි ඔබ අර කියවන හෘද වස්තු අමාරු ප්‍රශ්න එන්න පුළුවන් කියලා. ඉතින්දී අපි තත්ත්වයක් කියන මයෝකාඩයිටිස් කියන තත්ත්වය. ඒ කියන්නේ පෙරිකාඩයිටිස් සහ මයෝකාඩයිටිස් කියන හෘද පේශිය සහ හෘද පටල ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් ප්‍රදාහ තත්ත්වයක්. ඉන්ෆ්ලමේෂන් එකක්. එහෙම නැත්නම් මයෝකාඩයිටිස් නැත්නම් පෙරිකාඩයිටිස් කියන තත්ත්වය. ඒතර මේක අපි නිරවුල් කරගත යුතුමයි. දැන් මේක හැමෝටම එන්න පුළුවන් නැහැ. පැහැදිලිවම මේ දක්වා ලෝකයේ හොයාගෙන තියෙන දේ තමයි මේ දැන් මිලියන ගාණක් ෆයිසර් දීලා තියෙනවා බිලියන ගාණක් දීලා තියෙන ලෝකේ පුරා දැනට තියෙන අත්දැකීම් අනුව මේ mRNA වැක්සින් වර්ග දෙකක් අපි කතා කළානේ මොඩර්නා සහ ෆයිසර් කියලා. එතකොට ෆයිසර් වලට සාපේක්ෂව මොඩර්නා වල තමයි වැඩි ඉඩකඩක් තියෙන්නේ ඔය කියන සංකුලතාවය එන්න. ෆයිසර් වල ඊට වඩා අඩුවෙන් තමයි තියෙන්නේ. දෙවෙනි කාරණේ තමයි හැමෝටම එකම විදිහට අවස්ථාවක් නැහැ මෙහෙම වෙන්න. සාමාන්‍යයෙන් අපි ගත්තාම ජනගහනයක් මිලියනයකට විදිනකොට 10කට වගේ ප්‍රමාණයකට තමයි මෙහෙම එන්න ඉඩකඩ තියෙන්නේ. ඒ අතරිනුත් පළවෙනි මාත්‍රාවට වඩා දෙවෙනි එක විද්දට පස්සේ තමයි මෙහෙම එන්න ඉඩකඩ තියෙන්නේ. ෆයිසර් දෙවෙනි මාත්‍රාව විද්දට පස්සේ. ඒ වගේම තමයි දැන් අද අලුතෙන් හොයාගෙන තියෙනවා මේ මාත්‍රා දෙක අතර පරතරය වැඩි වෙන්න මේ අවදානම අඩුයි කියලා. ඒ කියන්නේ මාසයක් ඇතුළත විදිනවට වඩා මාස දෙකකට පස්සේ විද්දාම අවදානම අඩුයි කියලා. ඒ වගේම තමයි හොයාගෙන තියෙන අනිත් කාරණේ තමයි මේකේ වැඩි ඉඩකඩක් තියෙන්නේ තරුණ පිරිමි ළමයින්ට කියලා. ඒක තමයි විද්‍යාත්මක තහවුරු. ඒ කියන්නේ අවුරුදු 16 20 වගේ වයස් කාණ්ඩේ පිරිමි ළමයින්ට අවුරුදු 12 16 වගේ 20 වගේ වයස් කාණ්ඩේ පිරිමි දරුවන්ට තමයි වැඩිපුර ඉඩක් තියෙන්නේ කියලා. දැන් ඔබ දන්නවා ඊළඟ කාරණේ තමයි අනිත් කාරණේ තමයි අපි අවධානය කළ යුතු මේ ලෝකයේ තියෙන මේ සම්බන්ධයෙන් කරපු පරීක්ෂණ සියල්ලෙම තියෙන දේ තමයි මේ ඇතිවෙන මයෝකාඩයිටිස් තත්ත්වය වචන දෙකක් ඒගොල්ලෝ කියනවා මයිල්ඩ් කියලා. මයිල්ඩ් කියන්නේ බොහොම අඩු මට්ටමේ එකක්. කියන්නේ අඩුම ගානේ ස්පිරිතාලයකටවත් යන්න වෙන්නේ නැහැ. ඒ වගේම සෙල්ෆ් ලිමිටින් කියලා වචනයක් පාවිච්චි කරන එක ඇඟෙන්ම හොඳ වෙනවා. ඒ වගේ තත්ත්වයක් තමයි ඇති වෙන මයෝකාඩයිටිස් තත්ත්වය ලෝකේ පුරා මේ සම්බන්ධයෙන් කියන පරීක්ෂණ අනුව. ඒ ඇරුණාම දැන් ඔය අපි කියන
පඩිනගින්න බෑ හතිය එනවා ඔලුව එකක්කුම එනවා කොන් දෙකක්කුම එනවා කියන එක එහෙම විද්‍යාත්මකව තහවුරු වෙච්ච දේවල් නෙමෙයි. නමුත් తాවකාලිකව යම් යම් අපහසුතාවයන් එන්න පුළුවන් මේ ඔය කියන තත්ත්වයත් එක්ක. ඒතර මම පොඩි දෙයක් තව එකතු කරන්න ඕකට මේ මම දැන් ඇත්තටම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ හෝමගම රාජකාරී කරන්නේ. එතන අපි ওই සම්බන්ධයෙන් පොඩි සමීක්ෂණයක් කළා. ඒ හෝමගම ප්‍රදේශය තුල ජනතාවට මේ එන්නත් ලැබිච්ච ප්‍රමාණය සහ ගත්තේ නැති අය ඇයි ගත්තේ නැති කියන කාරණේ සම්බන්ධයි. ඒතර ඇත්තටම 57ක 58ක ප්‍රමාණයක් තුන්වෙනි මාත්‍රාවත් අරගෙන තිබුණා. ඒ නොගත්ත 43%න් ඇහුවාම ගත්තේ නැත්තේ කියලා ඒ අයගෙන් 80%ක්ම කිව්වේ මේ එන්නත සම්බන්ධයෙන් අතුරු ආබාධ සම්බන්ධයෙන් තිබිච්ච සැලකිලිමත් බව නිසා තමයි ගත්තේ නැත්තේ කියලා. ඒ නිසා අපිට ලොකු වගකීමක් තියෙනවා. හරි දේ ඇත්ත දේ ජාතික මට්ටමේ වැඩසටහනක් කරහා මේ එන්නතේ අතුරු ආබාධ සම්බන්ධයෙන් නොයෙකු දැන් ලෝකෙ ගොඩක් රටවල් මේ ඇන්ටි වැක්සින් ලොබිස් තියෙනවා. ඒ කියන්නේ එන්නතට විරුද්ධව පාරට බහැලා වීදි සටන් කරලා එන්නත් එපා අපිට ඇඟේ තියෙන ප්‍රතිශක්තිය ඇති කියලා යන. නමුත් අපි දන්නවා එන්නත් තරහ අපිට මේ සෞඛ්‍ය පද්ධතිය මෙච්චර දියුණුවට කොච්චර බලපෑවද කියලා. දැන් අපිට ඉස්සර පොලියෝ කියන ලෙඩේ අපිට ගමක පොලියෝ ලෙඩේ ගැන අපිට අහන්න ලැබෙන එක පුදුමයක් නෙමෙයි. නමුත් අපි දැන් ලෝකෙම මේ ලංකාවෙන් තුරන් කරලා තියෙන්නේ. ඒ වගේ අනිකුත් ලෙඩත් එහෙමයි සරම්ප ගත්තත් එහෙම. ඒ නිසා එන්නතෙන් ලැබිච්ච වාසිය ගැන කතා දෙකක් නැහැ ලෝකේ පුරාම. ඒතර මේ අතුරු ආබාධ පිළිබඳ නිවැරදි දැනුම ජනතාවට දෙන්න ජාතික වැඩපිළිවෙලක් කරහා තමයි ජනතාවට නැවත විශ්වාසය ඇති කළ යුත්තේ. ඔබ ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් කරා. පැහැදිලි කිරීම ඉතාමත් වටින නිසා තමයි මම මොහොතක්වත් ඔබට බාධා කරන්නේ නැති. දැන් අතුරු ආබාධ කියද්දි එක පුද්ගලයෙක් වැක්සීන් එක අරගෙන මට ඔළුවේ රදේ හැදුනා කිව්වහම ඒක බෝවීමේ හැකියාවකුත් තියෙනවා. මටත් එහෙම වෙනවද කියලා එහෙම මතක අපේ රටේ ජනතාව තුළ තියෙනවානේ. ඒතර වෛද්‍යතුමනි ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි දැන් යම්කිසි පුද්ගලයෙක් එන්නත් මාත්‍රා දෙකක් අරගෙන තියෙනවා. ඒ තියෙද්දි අපේ රටේ කොවිඩ් ගැන කතා කිරීම අඩු වුණා. දැන් කොවිඩ් වසංගතයක් අපේ රටේ නැහැ කියලා කොවිඩ් වසංගතේ එන්න අඩු වෙලා ගියා. එතකොට මේ පුද්ගලයා අරගෙන ඉන්නේ එන්නත් මාත්‍රා දෙකයි. දැන් නැවත කොවිඩ් රැල්ලක් මතුවෙනවනේ. එතකොට පුද්ගලයාට මතක් වෙනවා මං එන්නත් මාත්‍රා දෙකයි නේද ගත්තේ. තව මාත්‍රා දෙකක්වත් ගන්න ඕනි කියලා මතක් වෙනවා. නමුත් අර වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන කාල සීමාව දැන් ඉක්මවල ගිහිල්ලා තියෙනවා. එතකොට මොකද කරන්න ඕනේ? ඔව් මෙහෙමයි. දැන් අපිට සමහර වෙලාවට දැන් ඊයේ කෑවේ මොකද්ද කියලා අහුවාම සමහරට අපිට අමතකයින් මතක් කරන්න ඕනේ. නමුත් ප්‍රතිශක්ති කරන පද්ධතියට එහෙම වෙන්නේ නැහැ කියලා තමයි අපි කියන්නේ. ඒ කියන්නේ අපි පහුවෙලා හරි නැවත දුන්නොත් ඒ මාත්‍රාවෙන් ඒක යම් ප්‍රතිඵලයක් තියෙනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මම දැන් දෙවෙනි එක අරගෙන දැන් අවුරුද්දක් වෙනවා. දැන් ආයි මුලින් ඉඳන් පළවෙනි දෙකත් අරගෙනද අපි ගහන්න. එහෙම එකක් නැහැ. ප්‍රතිශක්ති කරන පද්ධතිය ඒ අතින් අපිට වඩා දියුණු තැනක ඉන්නේ. ඒ කියන්නේ අපිට අමතක වුණාට ප්‍රතිශක්ති කරන පද්ධතියට අමතක වෙන්නේ නැහැ. තුන්වෙනි එක මතක් වෙච්ච වහාම ගැහිම හරහා ලොකු ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒ නිසා ඒකට අපිට අර කියන ළඟා කරගන්න තියෙන උපරිම ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්ද? නෑ ඒක වෙන්නේ නෑ. ඒ කියන්නේ මම කියවනේ අර අපි හිතමු පළවෙනි එක දුන්නාම මෙහෙම එනවා ප්‍රතිශක්තිය, දෙවෙනි එක දුන්නාම මෙහෙම උඩට යනවා. තුන්වෙනි එක නියමිත කාල සීමාවදී දුන්නොත් තමයි අර නියමිතම ප්‍රතිඵල එන්නේ. එතකොට දැන් කාල සීමාව පහු වුණයි කියලා අපි නොදී හිටියොත් වෙන හානිය ඊට වඩා වැඩි. ඒ හින්දා තමයි අපි කියන්නේ මතක් වෙච්ච වහාම තුන්වෙනි එක ගන්න. ආයි මුලින් ඉඳන් එන්නත් ගහන්න ඕනේ නැහැ. අර දෙවෙනි එකේ බලපෑම ඉතුරු වෙලා තියෙන එක බූස්ට් වෙනවා. ඒ නිසා අපිට මේ මොහොතේ නම් අපිට මතක් වෙන්නේ දැන් දෙවෙනි එක ගහලා අවුරුද්දක් වෙන්න ඇති. කරුණා කරලා තුන්වෙනි එක හෙටම විද ගන්න. එතකොට ඒ හරහා අනිවාර්යෙන් ඔබට ප්‍රතිඵල ලැබෙයි. ඒතර වැඩසටහන දැන් පුද්ගලෙක් බලාගෙන ඉන්නවා නම් එන්නත් මාත්‍රා 1යි දාරගෙන තියෙන්නේ 2යි දාරගෙන තියෙන්නේ කාලය පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. ගිහිල්ලා වහාම එන්නත ලබා ගන්න කියන කාරණේ මතක් කරන්න. එතකොට ප්‍රශ්නේ තමයි වෛද්‍යතුමනි එන්නත් ඒ විදිහට ලබා ගන්න අපේ රටේ තව එන්නත් ඉතුරු වෙලා තියෙනවද සැලකිය යුතු ප්‍රමාණයක්? ඔව්. ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම අපේ රටේ මේ සයිනෝෆාම් එන්නත මං හිතන්නේ ලොකු ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා ගෙන අපේවා. නමුත් දැන් ගොඩක් දෙනෙකුට ඩිමාන්ඩ් එක තියෙන ෆයිස් එකටනේ. ඒතකොට සයිනෝෆාම් තියෙනවා ඇතිතරම්. ඒකේ කල්ලිකුත් වීම දින මං හිතන්නේ අපි චෙක් කරන්න ඕනේ. නමුත් ෆයිසර් සම්බන්ධයෙන් ගත්තාම ෆයිසර් මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලුතෙන් ආපු නිර්දේශات එක්ක ඒ කියන්නේ ෆයිසර් එන්නත සම්බන්ධනොත් මෙහෙම තත්ත්වයක් තිබුණානේ. ෆයිසර් එන්නත අපි මධ්‍යම ඖෂධ ගබඩාවල ගබඩා කරන්නේ සෙන්ටිග්‍රේඩ් ඍණ 60යි 90යි අතර උෂ්ණත්වය. කියන්නේ මයිනස් ටෙම්පරේචර් එක. ඊට පස්සේ අපි ඒක සෞඛ්‍ය වෛද්‍ය බිම් මට්ටමේ ශේෂ්ත්‍රයට ගේනකොට අපි ඒක ගබඩා කරන්නේ සෙන්ටිග්‍රේඩ් 2.8යි 8යි අතර සාමාන්‍ය උෂ්ණත්වය සාමාන්‍ය එන්නත් ගබඩා කරන උෂ්ණත්වය. ඒතකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලුතෙන් දුන්න නිර්දේශය තමයි නිෂ්පාදකයාත් එක්කත් කතා කරලා ඒ ලැබිච්ච නිර්දේශ එක්ක සහ අපේ තාක්ෂණික කමිටුව හරහා ලැබිච්ච නිර්දේශ එක්ක අපේ ඖෂධ නියාමන අධිකාරියෙන් ලැබිච්ච නිර්දේශات එක්ක අපේ රටට එක්ක ගැලපෙන විදිහට අර සෙන්ටිග්‍රේඩ් ඍණ 60 ඍණ 90 උෂ්ණත්වය කියන්නේ මධ්‍යම බෙහෙත් ගබඩාවල තිබිච්ච එන්නත් කල්ලිකුත් වීම දිනෙන් පස්සේ මාස 3ක් දක්වා තව පාවිච්චි කරන්න පුළුවන් කියන ජාත්‍යන්තරව ලැබිච්ච නිර්දේශات එක්ක අපේ රටට ඒක ගලපගෙන ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ මොහොතේත් අපිට ෆයිසර් එන්නත් තවත් මිලියන 8ක වගේ ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා ඔක්තෝබර් මාසෙ ඉවර වෙනකම් පාවිච්චි කරන්න. ඒ නිසා බෙහෙත් වල ප්‍රශ්නයක් නැහැ. අපිට ඇත්තටම ඉදිරි කාලය තුල රෝගේ වළක්ව ගන්න නම් දැන් අපි තියෙන එන්නත් ප්‍රතිශත ගත්තොත් එහෙම
අපිට ඉදිරි මාස 3-4 ඇතුළත සහ ලබන අවුරුද්දේ මුල වෙනකොට නැවත ලොකු ප්‍රශ්නයක් ඇති වෙන එක වළක්ව ගන්න නම් එන්නත් ආවරණය මීට වඩා වැඩි කරගත යුතුමයි විශේෂයෙන්ම 3 වෙනි සහ 4 වෙනි මාත්‍රාව සඳහා. 3 වෙනි මාත්‍රාව සඳහා දැන්ට 50%ක එන්නත් ආවරණයක් තියෙනවා. ඒක අපිට අඩුම ගානේ 70%කට 80%කට ගෙනියන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඉදිරි රැල්ලක් වළක්වා ගැනීම නිසා ලොකු තල්ලුවක් ඒක ලැබෙනවා. ඒ වගේම තමයි අපිට තව වඩා හොඳයි 4 වෙනි මාත්‍රාවේ ආවරණය අඩුම ගානේ 40-50 මට්ටමටවත් අපිට ගේන්න පුළුවන්. එතකොට අපිට අඩුම ගානේ අර අවදානම් කණ්ඩායම් ටික කවුද? අපේ වැඩිහිටි ජනගහනය අවුරුදු 60ට වැඩි පිරිස. ඊට අමතරව අපේ අනිත් රෝගාබාධ තියෙන දියවැඩියාව අධික රුධිර පීඩනය ඒ වගේ වෙනත් රෝග තියෙන අය. ඊගාට ගර්භණී අම්මලා ටික. මේ වගේ අර හඳුනාගත්ත අවදානම් කණ්ඩායම් ටික ආවරණය වෙන විදිහටවත් අපිට 4 වෙනි මාත්‍රාව දෙන්න පුළුවන් නම් අපිට ඉදිරියට මරණ වළක්ව ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් සිද්ධ වෙන්නේ රවිදු අපිට ලෙඩ්ඩු ගාන වැඩි වෙනවත් එක්කම ඊට සාපේක්ෂව මරණ ගානත් අනිවාර්යයෙන්ම තව මාසයක් විතර යනකොට නැවත අපි මරණ 100 ඉක්මවල කතා කරන්න සිද්ධ වුණොත් පුදුම වෙන්න එපා. අපිට අපේ පුරුදු ටික හරියට කරගන්න බැරි වුණොත් ඒ කියන්නේ සෞඛ්‍ය පුරුදු ටික හරියට පාවිච්චි කරන්න බැරි වුණොත් එන්නත් ආවරණය අපිට ඉහළ ලංව ගන්න බැරි වුණොත්. එනිසා ජනතාවගේ විශාල වගකීමක් තිබෙනවා. අපි මීට මාස ගානකට පස්සේ මේ පිළිබඳව කතා කරද්දී මරණ සංඛ්‍යාව අඩු කරගන්නට ආසාදිතින් සංඛ්‍යාව අඩු කරගන්නට රටේ ජනතාව විදිහට ඔබට විශාල වගකීමක් තියෙනවා. අපි කතා කරමින් සිටින්නේ අද යලි හිස ඔසවන කොවිඩ් වසංගතය පිළිබඳව. අපි තවදුරටත් කතා කරමු මේ විරාමයෙන් අනතුරු රැඳී සිටින ටොක් 24 සමගින්. ඔබ නැවතත් ටොක් 24 සජීවී වැඩසටහන සමගින් වෛද්‍යතුමනි අපි කතා කරමින් ඉන්නේ යලි හිස ඔසවන කොවිඩ් වසංගතය පිළිබඳව. අපි වැඩසටහන ආරම්භයේදීම සඳහන් කරා ඔබතුමා බොහොම අපූර්වට අපිට විස්තර කරලා දුන්නා. අද අපි ඉන්නේ අලුත් කොවිඩ් ප්‍රභේදයක් එක්ක කියලා. කලින් තිබ්බ කොවිඩ් ප්‍රභේදයට වඩා ව්‍යාප්තිය අතින් මේක 5% පමණ වැඩි කියලා ඔබතුමා සඳහන් කරා. මේක අලුත් විකෘතියක් කියලා ඔබතුමා සඳහන් කරා. එතකොට ඊළඟට පැන නගින ප්‍රශ්නය තමයි අපි පහුගිය කොවිඩ් රැලිවලදී කොවිඩ් වසංගතය තියෙනවාද නැද්ද කියන එක පුද්ගලයෙක්ට පරීක්ෂා කරන්න අපි රැපිඩ් පරීක්ෂා යොදාගත්තා. තව මේ වගේ පරීක්ෂණ කිහිපයක් යොදාගත්තා. එතකොට මේ අලුත් විකෘතිය මේ අලුත් වෛරස් එක පරීක්ෂා කරන්නත් යම්කිසි පුද්ගලයෙක්ට මේක ආසාදනය වෙලා තියෙනවද නැද්ද කියන කාරණය පිළිබඳව හොයලා බලන්නත් මේ රැපිඩ් පරීක්ෂා මේවම යොදා ගන්න පුළුවන්ද? මේකෙන් අල්ල ගන්න පුළුවන්ද? පුළුවන් පැහැදිලිවම. ඒ කියන්නේ දැනට අපි අර මං කියන අපේ එන්නත් සම්බන්ධනොත් ලොකු ගැටලුවක් ඇති වෙලා නැහැ ප්‍රභේද අලුතෙන් හැදුනයි කියලා. ඒ වගේම තමයි පරීක්ෂණ කට්ටලවලත් ලොකු වෙනසක් ඇති වෙලා නැහැ. අපි දැනට පාවිච්චි කරපු PCR ක්‍රමවේදය PCR පරීක්ෂණ එහෙම නැත්නම් ඊට පස්සේ පාවිච්චි කර රැපිඩ් ඇන්ටිජන් ප්‍රතිදේහ පරීක්ෂාව ඒ දෙක හරහාම මේ ප්‍රභේදයට දැනට කිසිම ගැටලුවක් ඇති වෙලා නැහැ. ඒ කරපු පරීක්ෂණ හරහාම මේ ප්‍රභේදයත් හඳුනා ගන්න පුළුවන් කියන එක තමයි තහවුරු වෙලා තියෙන්නේ. තහවුරු කරගන්න පුළුවන්. එතකොට තියෙන ප්‍රශ්නේ තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අපි දැක්කා ඊයේ දවසේදී ප්‍රකාශයක් ඊයේ දවසේදී නෙමෙයි පෙරේදා දවසේදී පමණ මේ මෑත කාලීනව ප්‍රකාශයක් නිකුත් කරනවා මේ PCR පරීක්ෂා ඒ වගේම රැපිඩ් පරීක්ෂා මේ පරීක්ෂා කරන්නට ඕනි කරන පරීක්ෂණ කට්ටලවල යම්කිසි හිඟයක් අපේ රටට තියෙනවා කියලා. ඇත්තද මේ කතන්දරය? මෙහෙම මම ওই ප්‍රකාශය දැක්කා ඊට පස්සේ මම දැක්ක සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් ප්‍රකාශයක් නිකුත් වෙලා එහෙම කට්ටල හිඟයක් නැහැ කියලා. ඒතකොට ඇත්තටම අපි දන්නේ නැහැ ඇත්ත තත්ත්වය මොකක්ද කියලා. නමුත් බිම් මට්ටමේ තියෙන තත්ත්වය තමයි ඇත්තටම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කට්ටල නැහැ. ඒකනේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුරු කියන්නේ. ඒතර අපි තේරුම් ගන්න ඕන දේ තමයි රවින්දු මේකෙදී අපි අර වසංගතයේදී මුලදී අපි හමාගොස් රෝගීන් අල්ලගත්තනේ. අපි ගිහිල්ලා අපි ලෙඩ හොයාගෙන ගියා. යුද හමුදාවත් ආවා. ඔව් යුද හමුදාවත් ආවා. ඒ විදිහට ගියා. නමුත් එහෙම කළ යුතුද කියන එක දැන් ලෝකයේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා ඒ මුලින් තිබිච්ච ක්‍රමවේද නිර්දේශ කරන්නේ නැහැ. ඒ කියන්නේ රෝග ලක්ෂණ නැතුව සමාජයේ ඕන තරම් ඉන්න පුළුවන්. ඒතකොට ඒ අය සේරම අපි සමාජයෙන් අයින් කරන්න ඕන කියන ඒ මුලින් තිබිච්ච ස්ථාවරය නෙමෙයි අද ලෝකේ පුරාම පිළිගත්ත එක වෙන්නේ. ඒ නිසා ඇත්තටම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට කට්ටල ඕනේ. ඒ ඕන වෙන්නේ විශේෂයෙන්ම අර රෝග ලක්ෂණ තියෙන අය. කොවිඩ්ද නැද්ද? මොකද වෙනත් රෝගات වෙන්න පුළුවන් නේ. දැන් මේ දවස්වල උණ තියෙනකොට ඩෙන්ගු වෙන්නත් පුළුවන්. මේ දවස්වල උණ තියෙනකොට ඉන්ෆ්ලුවෙන්සා වෙන වෛරස් රෝගයක් වෙන්නත් පුළුවන්. වෙන මීඋණ වගේ රෝග තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඒතකොට මේක අපි කොහොමද වෙන් කරගන්නේ කිව්වහම ශාස්ත්‍රීය අපිට ඒ සඳහා තිබිච්ච පහසුකම තමයි ඇන්ටිජන් කිට් එක. එහෙම නැත්නම් ඇන්ටිජන් පරීක්ෂාව. ඒතකොට ඒවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇත්තෙම නැති ගානට ගිහිල්ලා තියෙනවා. ඒතකොට ඒක තාක්ෂණිකව ගත්ත තීරණයක්ද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කිව්වේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුලත් මේ සම්බන්ධයෙන් තාක්ෂණිකව ඇගීම් කරන තාක්ෂණික කමිටුව ඒ වගේම මෙහෙයුම් මැදිරිය දැන් නැවත ආරම්භ කළා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. නමුත් ඒ තොරතුරු තාමත් එළියට එන්නේ නැහැ. මේ මොකද අවදානම sannivedanaya කිරීම මේක වැදගත් දෙයක්. ඒ කියන්නේ ජනතාවගේ සහයෝගය ගන්න නම් රවින්දු අපි ජනතාවට ඇත්ත කියන්න ඕන. දැන් ඉස්සර අපි තිබිච්ච කාරණේ තමයි මම ගෙයින් එළියට බහිනකොට ඊයේ දවසේ මගේ ගමේ ලෙඩ්ඩු කීයක් හිටියද කියලා මම දැනගෙන එළියට බැස්සේ. දැන් අද දන්නේ නැහැ. දැන් අද 150ක් වාර්තා වුණාට ඒක යාපනයෙන් දෙන්නේ, පුත්තලෙන් දෙන්නේ, එහෙම නැත්නම් කොළඹද මේ 150ම ඉන්නේ කියලා අපි දන්නේ නැහැනේ. අපිට ඒක කියන්නේ නැහැනේ. ඒතර මිනිස්සු හිතන්නේ නැහැ දැන් ඇත්තටම අවදානම කොහෙද තියෙන්නේ කියලා. ඒ නිසා
අනිවාර්යයෙන්ම මෙහෙයුම් මැදිරිය හරහා මේ දත්ත විශ්ලේෂණය කළා ජනතාවට sannivedanaya විය යුතුයි. ඇයි තමන් පරිස්සම් විය යුත්තේ කියන කාරණේ. එහෙම නැතුව අපිට මිනිස්සුන්ට දැන් ඔන්න කොවිඩ් එනවා දැන් පරිස්සම් වෙන්න කිව්වට මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නත් එක්ක ඒකට අවධානය යන්නේ නැහැනේ. ඒ නිසා මෙහෙයුම් මැදිරිය සහ තාක්ෂණික කමිටුව අත්‍යවශ්‍යයි. ඒ හරහා හරි ඇගීමක් කරන්න ඕන. අපි ඇන්ටිජන් කිට් කොච්චර ප්‍රමාණයක් පාවිච්චි කරනවා කාටද මේක පාවිච්චි කරන්නේ. එන්නේ කියන කාරණා හරියට විශ්ලේෂණය කළා අපි හදාරලා ඒ නිගමන වලට આવොත් තමයි අපිට ඉදිරියේදී සුබදායක තත්ත්වයක පවත්වා ගන්න පුළුවන් වෙන්නේ. අපි ගැඹුරු කාරණා විශාල ප්‍රමාණයක් මේ දක්වා සාකච්ඡා කරා. වෛද්‍යතුමනි දැන් මම හිතනවා මේ ප්‍රශ්නේ ඉතාමත් වැදගත් කියලා. මොකද අපේ රටේ ජනතාවට දැන් තියෙන ගැටලුත් එක්ක ඉන්ධන පෝලිං වල ඉන්නට සිද්ධ වෙලා තියෙනවා, ගෑස් පෝලිං වල ඉන්නට සිද්ධ වෙලා තියෙනවා. මේ ගැටලුත් එක්ක යම්කිසි පුද්ගලයෙක්ට කොවිඩ් වසංගතය මේක වැළඳුනොත් Taman කොවිඩ් ආසාදිතයෙක්ද නැද්ද කියන එක පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි බොහොම කෙටියෙන් සහ පැහැදිලිව විස්තර කරොත් යම්කිසි පුද්ගලයෙක්ට කොවිඩ් ආසාදිතද නැද්ද කියලා හු දැනගන්නේ කොහොමද? මොනවද තියෙන රෝග ලක්ෂණ? මේක අර කලින් වෛරසයට සමානයිද? රෝග ලක්ෂණ වල වෙනසක් නැහැ. අපි පොඩ්ඩක් මතක් කරමු. රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන්ම ගත්තොත් උණ එන්න පුළුවන්. ඊට අමතරව ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. කැස්ස සාමාන්‍යයෙන් එන වියලි කැස්සක් එන්න පුළුවන්. ඊට අමතරව උගුරේ ආසාදන තත්ත්වයක් එන්න පුළුවන්. ඊට ගඳ සුවඳ දැනෙන එකේ අඩුකම් වෙන්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍ය ඇඟේ තියෙන ඇඟේ පතේ රුදාව, තෙහෙට්ටු ගතිය, හිස රදය, වමනය, ඒ වගේ රෝග ලක්ෂණ අපි කලින් කතා කරපු ඒ රෝග ලක්ෂණම තමයි. බඩේ කැක්කුම් ගතිය සමහර කෙනෙකුට ඒ වගේ රෝග ලක්ෂණ තමයි ප්‍රධාන වශයෙන් වෙන්නේ. ඉතින් කලින් වෛරස් වල තිබිච්ච රෝග ලක්ෂණම තමයි පොඩි වෙනස්කම් ඇති. නමුත් සාමාන්‍යයෙන් අපිට කතා කරන්න වෙන්නේ ඒ රෝග ලක්ෂණ ටිකම තමයි මේ තත්ත්වය යටතේත්. ඒ වගේම අර පරීක්ෂණ ක්‍රියාවලිය තුලත් ඒතකොට ඒ රෝග ලක්ෂණත් එක්ක කෙනෙකුට සැක සහිත නම් මට කොවිඩ්ද කියලා දැනටත් ඒ අයට ළඟම තියෙන රජයේ රෝහලකට ගියොත් දැන් ශේෂ්ත්‍රයේ කටල නැති වුණා රජයේ රෝහල්වල සීමිත ඒ පහසුකම් සපයලා තියෙනවා. ඒතර එතන ඉන්න වෛද්‍යවරයාට තීරණය කරන්න පුළුවන් මේ කොවිඩ් පරීක්ෂාවට ලක් කරනවද නැද්ද කියලා. එහෙම කරන්න අවශ්‍ය කරන කටල රෝහල් වලට දීලා තියෙන එක කියන එක තමයි සෞඛ්‍ය බලධාරීන් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒතර වෛද්‍යතුමනි මට තව පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න මේ දැන් කොවිඩ් වසංගතය වැළඳුනාම මේ කොවිඩ් රෝගය වැළඳුනාම අපි දැක්කා පහුගිය කාලේ මේක භීෂණයක් විදිහට ආව නිසා දුරකථන අංකයක් තිබ්බා. තාමත් ඒ දුරකථන අංකය වැඩ කරනවද? එහෙමත් නැත්නම් කොවිඩ් ආසාදිත වුණොත් එයා මොකද කරන්න ඕනේ? ළඟම තියෙන රෝහලට යන්න ඕනද? මොකක්ද එයා ගන්න ඕනේ ක්‍රියාමාර්ගය? මම හිතන්නේ එතන පරීක්ෂණ කරන තැනදී ඒ සම්බන්ධයෙන් උපදෙස් දෙනවා. නමුත් අලුත් උපදෙස් නිකුත් කිරීමක් මේ දක්වා මම දන්න තරමින් සිද්ධ වෙලා නැහැ සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් මේ අලුතෙන් පවතින තත්ත්වයක් එක්ක. මම දැක එකම දේ තමයි අර මාස් එක පැළඳීම සම්බන්ධයෙන් යම් නිර්දේශවල වෙනසක් සිද්ධ වුණා. ඒ ගැසට් නිවේදනයක් විදිහට නොවුනත් නිර්දේශයක් ඉදිරිපත් කළා තියෙනවා. විශේෂයෙන් අර අවදානම් තැන්වලදී මාස් එක පළඳින්න කියන කාරණේ සම්බන්ධයෙන් ගෘහස්ත පරිසරවලදී සහ පොදු ප්‍රවාහනය වගේ තැන්වලදී ඒ අරෙන්න මේ කියන්නේ මේ ගයිඩ්ලයින්ස් වල අලුත් වෙනස්කම් වෙලා නැහැ. ඒ නිසා කෙනෙකුට කොවිඩ් හැදුනොත් ඒ කියන්නේ කොවිඩ් කියලා දැනගත්තොත් රෝග ලක්ෂණ නැත්තම් සාමාන්‍යයෙන් සතියක විතර කාලෙකින් අපිට ඒ අයිසොලේෂන් එකෙන් එහෙම නැත්තම් ඒ නිරෝධායන කාල සීමාවෙන් බැහැර වෙන්න පුළුවන් සාමාන්‍ය රාජකාරී කරන්න කියන එක තමයි ලෝකේ පුරාම තියෙන අත්දැකීම් අනුව දැනට කියන්න පුළුවන් කාරණේ. ගොඩක් කල් ඉන්න ඕනේ නැහැ. ඒතකොට වෛද්‍යතුමනි දැන් කොවිඩ් වසංගතයත් එක්ක අපි දැක්කා පහුගිය කාලේ මංකි පොක්ස් කියන රෝගය අපේ රටට ආවා. අපේ රට පිළිබඳව මේක කතා කරන්නට පටන් ගත්තා. ලෝක මට්ටමින් කතා කරන්නට පටන් ගත්තා. යම්කිසි ආසාදිතයන් පිරිසක් ඉන්දියාවෙන් හමු වුණා. ජපානයෙන් චීනෙන් ආසාදිතයෝ විශාල ප්‍රමාණයක් හම්බුණා. ඉන්දියාවෙන් මරණයක් වාර්තා වෙනවා. මම හිතන්නේ කොවිඩ් වසංගතය පිළිබඳව කතා කරන මේ මොහොතේදී අපි මංකි පොක්ස් පිළිබඳවත් බොහොම කෙටියෙන් පොඩි පැහැදිලි කිරීමක් අපේ රටේ ජනතාවට කරොත් හොඳයි. මේකෙන් කොයි වගේ අවදානමක්ද තියෙන්නේ? ඔව් මම හිතන්නේ අපේ රටෙන් දැනට වාර්තා වෙලා නැහැ. නමුත් අවදානම තියෙනවා. මොකද අවදානමට පෙර සූදානම් හොඳයි. අනිවාර්යෙන්. මොකද මේ වෛරස් රෝගයක් අනිත් එක. එතකොට මංකි පොක්ස් කියන රෝගය දැන් අපි අප්‍රිකානු රටවල් තමයි ව්‍යාප්ත වුනේ. දැන් මෑත කාලිනව ලෝකේ පුරාම යුරෝපයේ ඇතුළු රටවල් ගණනාවක් ඉන්දියාවෙනුත් වාර්තා වුණා. ඒ නිසා අපිට මේකෙන් තව කොච්චර කාලයක්ද බේරිලා ඉන්නේ කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. දැන් කොවිඩ් වලත් එහෙමනේ තිබුණේ. අපිට පළවෙනි මේ අපේ විදේශ රෝගියා ආව ජනවාරි වල ඊට පස්සේ මාර්තු වල අපේ ලෝකල් පළවෙනි එක්කෙනා අපිට වාර්තා වුණා. ඉතින් ඒ හින්දා දැන් ඉන්දියාවෙන් වාර්තා වෙනවා ලබන මාසෙද ඊළඟ මාසෙද අපිට අපේ පළවෙනි මංකි පොක්ස් ලෙඩා වාර්තා වෙන්නේ. සමහර රට ගිහිල්ලා ආපු කෙනෙක් වෙන්න පුළුවන්. කියන එකේ පිළිබඳ කාලවකවානු පිළිබඳ ගැටලුවක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ මොහොතේ සූදානම් වෙන එක අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම අපේ රටට ඇතුල් වෙන තැන්වල තියෙන ආවේක්ෂණ ක්‍රියාවලිය අද එදා තිබුණට වඩා අඩපණ වෙලා තියෙන්නේ. ඒතකොට අපි කොයි ලෙවල් එකටද ඒක යන්නේ කියන එක සම්බන්ධයෙන් අපි කතා කළ යුතුයි. සම්පූර්ණයෙන්ම රට සම්බන්ධයෙන් මේ සීමා දාලා අපිට යන්න බෑ මේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක. ඒ සියල්ලම තාක්ෂණිකව වැගීමට ලක් කළ යුතුයි. ඒ නිසා ඒකට සූදානම් වෙලා ඉන්න එක අනිවාර්යයෙන්ම මංකි පොක්ස් කියන එක දැන් ඒකත් අලුතෙන් මේ ව්‍යාප්ත වෙන්න ගත්තේ. ව්‍යාප්ත වෙන ස්වභාවය ගත්තාම විශේෂයෙන්ම දැනට කියලා තියෙන රෝග ලක්ෂණ ගත්තාම අර කොවිඩ් වල රෝග ලක්ෂණ සමහරක් තියෙනවා තද උණ. ඊට අමතරව මේකේ ඒ උණත් එක්ක උණ හැදිලා දවස් දෙක තුනකට පස්සේ ඇඟ පුරා අර වතුර බිබිලි වගේ එන සරෝ බිබිලි වගේ එන ඒ බිබිලි මත වෙන ස්වභාවයක් මුහුණෙන් පටන් අරගෙන ශරීරය පුරා ව්‍යාප්ත වෙන. ඒතකොට දැනට
දැනට යම් නිගමනවලට ඇවිල්ලා තියෙන්නේ බිබිලිවල තියෙන ඒ ශ්‍රාවයන් හරහා තමයි කියන්නේ කිට්ටු අර සම්බන්ධතා හරහා තමයි පුද්ගලයාගෙන් පුද්ගලයාගේ හම හරහා ගැටීම හරහා තමයි බෝ වෙන්නේ කියලා. ඉතින් මේ තියෙන තත්ත්වය යටතේ අපිට එහෙම ලෙඩේ ආවොත් එහෙම ව්‍යාප්තිය නිසා ලොකු ඉඩ කඩක් තියෙනවා පොදු ප්‍රවාහනේ එහෙම ගොඩක් තෙරපිලා යන්නේ මිනිස්සු. ඒ තියෙන තත්ත්වය යටතේ රට ඇතුළට එන එක වළක්වන්න ගන්න පුළුවන් පියවර පළවෙනි එක. දෙවෙනි එක රට ඇතුළට ආවොත් ලෙඩේ හඳුනගෙන පාලනය කරන්න ව්‍යාප්තිය අපි මේ මොහොතේදී සැලසුම් සකස් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. වෛද්‍යවරුන් අපි වැඩසටහනේ අවසාන භාගයට ළඟා වෙනවා. මම හිතන්නේ මේ අලුත් වසංගතය පිළිබඳව කොවිඩ් වසංගතය අපිට හුරු දෙයක්, පුරුදු දෙයක්. නමුත් අපි මේක අවුරුදු ගාණක් තිස්සේ බැටකාපු දෙයක්. දැන් අලුත් විදිහකට අපේ රටට ආය ඇවිල්ලා තියෙනවා. අපි මේ පිළිබඳව බොහෝ දේවල් කතා කරා. නමුත් අපි කතා කරන්න ඕනේ ඇත්ත කාරණේ තමයි අවාසනාවට ඇත්ත කතාව තමයි අද අපි ඉන්නේ ආර්ථිකමය වශයෙන් යම් තාක් දුරකට කඩා වැටිච්ච රටක. අපි දැන් ඉන්නේ දේශපාලනික වශයෙන් යම්කිසි අස්ථාවර භාවයක් තිබිලා යම්කිසි ගමනක් යන්නට පටන් ගත්තු රටකට. එතකොට මේ වගේ රටකට කොවිඩ් වසංගතය ආවොත් සාමාන්‍යයෙන් තිබ්බ විදිහට වඩා දරාගන්නට ටිකක් අමාරු වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අවසාන වශයෙන් අපේ රටේ ජනතාවට ඔබට මොකක්ද කියන්න තියෙන්නේ? පැහැදිලිවම ඒ කාරණේ ඇත්ත රවිදු. මොකද අපි එදා හිටපු ශක්තිමත් ස්වභාවයේ නෙමෙයි අද ඉන්නේ. ආර්ථික වශයෙන් වගේම දේශපාලනික සමාජීය වශයෙන් අපි ගොඩක් පිටිපස්සට ගිහිලා තියෙන මට්ටමක. ඒ නිසා තමයි අපි කියන්නේ නැවත කිසිසේත්ම මේ මොන තත්ත්වයට යටතේවත් අපිට මේ මොහොතේ කල්පනා කරන්නවත් බෑ නැවත රට ලොක්ඩවුන් එකට යනවායි කියන එක. මොකද ඒ තරමට අපේ රට සම්බන්ධයෙන් අපි තාම බරපතල තැනක තීව්‍ර තැනක අර්බුදයේ ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ මොහොතේදී අපි හැමෝටම ඒ කියන්නේ මේක ප්‍රධාන කුළුණු තුනක් තියෙනවා. ජනතාව ප්‍රධානම කුළුණ, ඊට පස්සේ දේශපාලන අධිකාරිය මොකද ප්‍රතිපත්තිමය තීරණ ගන්න ඒ ඕන ජනතාවගේ සහයෝගය ඕන. ඒකයි මම මුලින්ම කිව්වේ. තුන්වෙනි එක සෞඛ්‍ය ආරක්ෂකාංශ මේ ක්‍රියාවලියට මැදිහත් වෙච්ච. මේ කුළුණු තුන ශක්තිමත් කරලා ඉස්සරහට ගියේ නැත්තම් හරි ප්‍රතිපත්තිමය තීරණ අරගෙන අපි ගියේ නැත්තම් කනගාටුවට කාරණේ තමයි අපි නැවත ගමන් කරමින් තියනවා වෙන්න පුළුවන් අර අවාසනාවන්ත තැනටදී. ඒක අපිට කොහෙත්ම දරා ගන්න බැරි වෙයි. අපේ පද්ධති බිඳ වැටෙයි. ඒ නිසා කරුණාකරලා අපි ඉල්ලන්නේ ජනතාවගේ සහයෝගය දෙන්න, සෞඛ්‍ය පුරුදු පිළිපදින්න, අනිත් පැත්තෙන් එන්නත ලබා ගන්න. ඊගාවට දේශපාලකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට අපි කියන්නේ මේකට අවශ්‍ය කරන ප්‍රතිපත්තිමය තීන්දුව ගන්න, අවශ්‍ය කරන කාරණා රටට කියන්නේ සම්පත් ටික ගෙනල්ලා දෙන්න රට ඇතුළට. ඒ සීමාවන් ඇතුළේ තියෙන ඩොලර් අර්බුදය ඇතුළේ, ඒ සීමාවන් ඇතුළේ සෞඛ්‍ය ආරක්ෂක අංශ වලට ඒ යාන්ත්‍රණ ශක්තිමත් කරලා මේ සමස්ත පාලන ක්‍රියාවලියට වඩා සක්‍රිය ලෙස මැදිහත් වීමෙන් තමයි අපිට රටක් විදිහට සුබදායි තැනකට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. ඔබතුමාගේ වටිනා කාලේ රටේ ජනතාව වෙනුවෙන් අපි වෙනුවෙන් මිඩංගු කළාට හුඟක් ස්තුතියි අවසාන වශයෙන්. බොහොම ස්තුතියි රවින්ද. අද අපි කතා කරේ යලිත් හිසෝසවන කොවිඩ් වසංගතය පිළිබඳව. ඔබ දන්නවා කොවිඩ් වසංගතය නිසා අපේ රට වසර ගණනාවකින් පිටිපස්සට ගියා. අපේ රට ආර්ථිකමය වශයෙන් යම්කිසි බලපෑමකට ලක් වුණා. අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටුණා. ඒ නිසා අපිට නැවතත් එබැනි අවදානමකට මුහුණ දෙන්නට බෑ. ඒ නිසා කොවිඩ් වසංගතය පිළිබඳව කතා කරන මේ වගේ කාල සීමාවක ආසාදිතයින්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වන කාල සීමාවක, මරණ සංඛ්‍යාව දෛනිකව 100 ඉක්මවන කාල සීමාවක සුව වෙන්නට ඔබට වගකීමක් තිබෙනවා. සෞඛ්‍ය බලධාරීන් එක් අන්තයක ඉන්නවා, ප්‍රතිපත්ති සම්පාදකයන් අනෙක් අන්තයක ඉන්නවා. නමුත් වැදගත්ම කුළුණ සහ ප්‍රධාන කුළුණ රටේ ජනතාව විදියට ඔබට අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් මාලාවක් තිබෙනවා. ඉතින් ඒ සෞඛ්‍ය පිළිවෙත් මාලාව අනුගමනය කරමින් අපේ නිරෝගීමත් ශ්‍රී ලංකාවක් බිහි කරමු. මතක තියාගන්න මීටරෙන් ජීවිතේ. තවත් ටොක් 24 වැඩසටහනකින් අපි නැවත හම්බෙමු.